සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස. පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා. මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස. මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා. පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස. පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංගරුවනට පිනිපා වේවා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨිමේ භික්ඛවේ හේතු අට්ඨපච්චයා ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තන්ති තී. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන
මේ උතුම් ධර්මය දානයක් ලෙස ලබා දෙන්නේ. අතුරුගිරියේ ජයන්ති මල්ලිකා මහත්මිය, දියතලාවේ මදුසාන් චතුරංග මහත්මයා යන මේ පින්වත් පිරිස ඒ ඇත්තන්ට ධර්මාවබෝධය පිණිසම මේ ධර්ම දානය උපකාර වේවා කියලා පළමු කොට ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මලින් පිරී ගිය පරසතුරු කක්සේ මේ මුළු ලෝකයම සුවපත් කළේ බුදුරජාණන් වහන්සේ. මහා සාගතයක මහා වැව් පිරී ඉතිරී යන පරිදි ඇදහැළුණ ධාරානිපාත වරුසාවක්සේ මේ මුළු ලෝකයම දහම් වැස්සෙන් සුභික්ෂ කොට වදාලේ තුන්ලොවක් දිනු බුදුරජාණන් වහන්සේ. මිහි බඳින ලද මහා ගසක්සේ මේ මුළු ලෝකය සදහම් මිහිරෙන් මිහිරිමත් කළ බුදුරජාණන් වහන්සේ මහර්ග මුතු ලබා දෙන මුතුමුව දොරක් සහිත මහා සමුද්‍රයක් වගේ මේ මුළු ලෝකයම ධර්මාකරයක් බවට පත්කොට වදාරලයි මේ උතුම් බුද්ධ ශාසන දායාදය මේ මිහි මඩලේ පිහිටෙව්වේ. ඔබට මට මේ උත්තම ජීවිතය තුළ ලැබුණ උදාර උතුම් සම්පත නිධානය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි. ශාන්ත වූ හදමඩලක් ඇතිව, කරුණාබර නෙතු සඟලක් ඇතිව, දයාබර වදන් වැලකින් ශාන්ත අම මිහිරෙන් පරම සනාතන සත්‍ය ධර්මය ලෝ සතුන්ගේ හදවත්හි රංජනය කරලා බුදුරජාණන් වහන්සේ විසින් දෙවි මිනිසුන්ට ලබා දුන් අමෘත දායාදය මේ මිනිස් ඉතිහාසයේ වෙන කාගෙන්වත් ලැබුණේ නෑ. එනිසා අද මේ ඔබ අසන්නේ විරාගී හදමඩල හිමි බුදුරජාණන් වහන්සේගේ නික්ලේසී හදමඩල සිසාරා හමායන මද පවන් රොදක් සදිසි සිරිමුව මඩලේ සුදෝ සුදු බුදුරැස් ධාරා විහිදෙන දළදා වහන්සේලගේ ස්පර්ශය ලබාගෙන මහනෙල් මල් සුවඳ දිගන්තයට පැතිරිලා යන ශ්‍රී මුඛ පද්මය විවර වෙලා මේ ගුවන්තලයට මුහු උනා වූ ඒ විරාගී හෘදය ස්පන්දන රටාවෙන් ජීවිතය ගැන කියා දුන් පරම සත්‍ය ධර්මයටයි මේ ඔබ සවන් දෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීම කියලා හඳුන්වන්නේ සම්පූර්ණයෙන්ම භාවනා කිරීමක්. මේ උතුම් භාවනාව ඔබ උදෙසාමයි. මේ උතුම් භාවනාව ඔබේ හදවත සුවපත් කිරීම උදෙසාමයි. එනිසා සිත මේ ඇහෙන සෑම බුදුවදනක්ම මනාකොට මනසිකාර වන පරිදි තබා ගැනීමට ඔබ මේ වෙලාවේ දක්ෂ වෙන්නට ඕන. විවිධ විසම අරමුණු වල සිත දුව පැන ඇවිදිනවා. අන්නේ සිත ඒ විවිධ විසම අරමුණු වලින් මුදවාගෙන බුදුරජාණන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයට, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට මම මගේ මේ මුළු ජීවිතයම සුපිපිසුවඳ මලක්සේ පූජා කරනවා කියන පිවිතුරු හැඟීම ඔබේ හද මඩලේ ඇති කරගෙන මේ හැයෙන ධර්මයට සවන් දුන්නොත් එමගින් ඔබට අප්‍රමාණ ශාන්තියක් සැලසේවි. ඒ ශාන්තියේ පමණ දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. ධර්ම දේශනාවකින් ශ්‍රවණයකින් ලැබෙන ශාන්තිය අපමණ බව වදාරන බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදුබණ පදයක් ඇහෙනකොට අස්සුතං සුනාති, මින් පෙර නොඇසූ ධර්ම පරියායක් අසන්න ලැබෙනවා කියලා වදාලා. ඒ වගේම සුතං පරියෝදපේති, ඇසූ ධර්මයක් උනත් නැවත නැවත ඇසෙනවා නම් එයත් භාවනාවක්නේ. ආන්නේ ඇසෙන ධර්මය කලින් අහලා තියෙනවා නම් වඩාත් හොඳින් හෘදයාංගම වෙන්න, සිත ඇතුළට යන්න නැවත ධර්මයේ ශ්‍රවණය කිරීම වටිනවා. ඒ වගේම මේ බණපද ඇහෙන මොහොතේ සිත පහදිනවා. ඒ වගේම කංකං විතරති, සැක සංඛා, මේ ධර්මයේ පිළිබඳව යම් අපැහැදිලි බවක් ඔබට තියෙනවා නම් ඒ අපැහැදිලි බවත්
ප්‍රහාණය වෙනවා, දුරු වෙනවා. දිට්ඨින් උජුං කරෝති. ඒ වගේම සම්මා දිට්ඨිය ඔබට යම් පමණකට පහළ වෙලා තියෙනවා. අන්නේ සම්මා දිට්ඨිය වඩාත් විසද වෙන්න, පිරිසිදු වෙන්න මේ බණ ඇසීම ඒකාන්තයෙන් හේතු වෙනවා. එනිසා ආනිසංස අපමණයි, ශාන්තිය අපමණයි. මේ ඇසෙන බණ පදය භාවනාවක් සිද්ධ කරනවා කියන ගෞරවනීය හැඟීමෙන් පාවාහන් ගලවලා, හිස්වැසුම් ගලවලා, කුඩා ආසනයක වාඩි වෙලා අත් දෙක එකතු කරගෙන බුදුසිරිපා භියසයි මම මේ ඉන්නේ කියන ගෞරවනීය හැඟීම ඇති කර ගන්න ඕන. එහෙම ඇසුවොත් තමයි මේ දහමෙන් ඔබට අපමණ ශාන්තියක් මෙලොවට පරලොවට ලැබෙන්නේ, උතුම් ධර්මාවබෝධය සමගින්. අද මා ඔබට කියා දෙන්නේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාළ මේ ධර්ම පරයාය ගිහි පැවිදි අප හැම දෙනාටම එකසේම වැදගත් වෙනවා. යම් දවසක ඔබේ මුවින් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ උතුම් ප්‍රතිඥාවෙන් සිරිපා සරණ ගියා නම් බුදුරජාණන් වහන්සේගේ ඔබ බලාපොරොත්තු වුණේ ධර්මාවබෝධයෙන් සැනසීමමයි. මේ ඉපිද මෙරි මෙරි දිර දිරා යන සසරින් අත මිදීමමයි ඔබේ අපේක්ෂාව වුණේ. එහෙනම් ඒ උදෙසා මඟ පෙන්වීම මේ උතුම් ධර්මයයි. මේ උතුම් ධර්මයේ ඔබේ සිතද, කයද, වචනයද මනාව පිහිටුවලා ඉතුරු වෙලා තියෙන දින ගණන ජීවත් වෙන්න බලන්න. අපි කාටත් වෙන යම් රැකවරණයක් නැහැ. ජීවිතය අවසන් වන වෙලාවේ බොහෝ දේවල් මතකයට එනවා. කල කී දේ මේ මොහොතේ කලා වගේ වැටහෙනවා මරණාසන්න සමයේ. බොහෝ දෙනාගේ ජීවිතවල අතපසු වීම සිද්ධ වෙලා තියෙනවා. වැරදි සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒවා ගැන හිතලා පළක් වන්නේ නැහැ. මේ මොහොතේ පටන් ඔබ ජීවත් වන අවසාන තත්පරය දක්වා පිරිසිදු සිතක් ඇතිව, පිරිසිදු වචී කර්ම ඇතිව, කාය කර්ම ඇතිව ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒක වාසනාවක්. එනිසා පෙර වැරදි ගැන සිතා පසුතැවෙනවට වඩා නැවත අඩුපාඩු සිද්ධ වෙන්නට නොදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසෙන කෙනාගේ ජීවිතය වාසනාවන්ත වෙනවා. ඒ ජීවිතය වලා ගැබින් මිදුණු සඳ මඩලක් වගේ බබලනවා කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභිනීල නෙතුසඟලින්, දිව්‍ය චක්ෂු ඥානයෙන්, මහා ප්‍රඥා ඥානයෙන් මේ ලෝකයට වදාළ මේ ධර්මය දෙවි මිනිසුන්ට එකසේම, බ්‍රහ්මයන්ටත් මේ ලෝකේ උපන් හැම දෙනාටමත් එකසේම ශාන්තිකර වූ බවට මේ ඉතිහාසය සාක්ෂි දරනවා. ඒ පිරිසිදු ධර්මය අද පවා අපේ කන්වලින් අසන්නට ලැබුණා කියලා සිත පහදවා ගන්න. පරම්පරා ගණනාවක් තිස්සේ අතිපූජනීය මහා සංඝරත්නය විසින් මේ පිවිතුරු ධර්මය හරියට රම් කෙන්ඩියක සිංහ තෙල් වගේ විරාගී හදවත්වල තැන්පත් කරගෙන අපගේ දැසමානයට වඩමවා දුන් හැටි ගෞරවයෙන් සිහිපත් කරන්න වටිනවා. කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් අපට ලබා දුන් උත්තම මේ දායාදය ගෞරවයෙන් පිළි අරගෙන, සාදු කියා පිළි අරගෙන අනාගත පරපුරටත් ලබා දීමේ භාර දූර වගකීම අප හැම දෙනාටම දැන් පැවරිලායි තියෙන්නේ. කිසිසේත්ම මේ ලංකා ධරණී තලයේ උපන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේට නම් පිටුපාන්නට බෑ. ධර්මයට, සංඝරත්නයට පිටුපාන්න කිසිදු අයිතියක් නෑ. ඊට හේතුව තමයි මේ ලංකා ධරණී තලය තථාගත සිරිපා අභියස පූජා කරන ලද පරිස්කාරයක්, පිරිකරක්. ඉතිහාසයේ රාජ මහාමාත්‍යවරු මේ මහා භූමියෙහි අධිපති පුත්‍රයන් බවට පත් වූ උතුමෝ මේ මහා පොළව ඒ බුදුරජාණන් වහන්සේට වැඩ සිටින ආවාසයක් වේවා කියලා පූජා කළා. ඒ භූමිය තුල මිනිස් ලෝකයේ උපත ලබා පැමිණි ඔබට මට ඊතා වගකීමෙන් ඉටු කළ යුතු යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම තමයි
බුදුරජාණන් වහන්සේගේ ශාන්ත අමා ශාසන දායාදයේ ගෞරවයෙන් පිළිගෙන ඒ මත පළමු කොට ඔබ හික්මිලා ඔබේ අනාගත පරපුරට මේ උත්තම ශාසන දායාදය කිලුටු නොකර අපවිත්‍ර නොකර ලබා දීමේ වගකීම අද ඔබට පැවරිලා තියෙනවා. එනිසා මේ සෙන ධර්මය ඔබට අමා ශාන්තිය පිණිසම පවතිවා, දෙවි මිනිසුන්ට රැකවරණේ පිණිස පවතිවා. අප හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව සිතේ ඇති කරගන්න. අට්ඨිමේ භික්ඛවේ හේතු අට්ඨ පච්චයා ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තන්ති. බුදු සිරිමුව මඩලින් වදාලේ කුමක්ද? නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වූ විදර්ශනා ප්‍රඥාව ලැබීම පිණිසත් ලැබූ විදර්ශනා ප්‍රඥාව දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීම පිණිසත් හේතු වන්නා වූ කාරණා 8ක් තියෙනවා. අන්නේ කාරණා 8 පිළිබඳවයි අද මේ උතුම් ධර්ම කතාවෙන් ඔබට කියා දෙන්නේ. පින්වතුනි, අපි හැම දෙනාගේම එකම අපේක්ෂාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම බව මා ඔබට මුලින් සිහිපත් කළා. ඒ උදෙසා ප්‍රතිපදාව හඳුන්වා දීම කියා දීමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම පරයාය තුල සිද්ධ කොට වදාළේ. එනම් කුමක්ද? මේ උතුම් ධර්ම මාර්ගයට පිවිසීම පිණිස ධර්ම මාර්ගය තුලට පිවිසිලා ඉදිරියට ධර්මයේ පුරුදු කරගෙන යන කෙනාට ධර්මය දියුණු කර ගැනීම පිණිස කුමක්ද කළ යුත්තේ කියන කරුණු ටිකක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ උත්තම ධර්ම පරයාය තුල සාකච්ඡා කරනු ලබන්නේ. ඉද්ධ භික්කවේ භික්ඛු සත්තාරං උපනිස්සාය විහෙරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්‍රහ්මචාරින් යත්හස්ස තිබ්බං හිරෝතප්පං පච්චුපට්ඨිතං හෝති පේමංච ගාරවෝච. පළමු කාරණය මේ ධර්ම මාර්ගයට ඇතුළු වීම පිණිසත් ඇතුළු වෙච්ච කෙනා ධර්ම මාර්ගය තුල දියුණුවට පත්වීම පිණිසත් හේතු වන කුමක්ද? බුදුරජාණෝ දේශනා කොට වදාරෙනවා, මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව එහෙම නැත්නම් ගිහියැත්තෙක් ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමින් ඊටාම ගෞරවයෙන් යුක්තව බුදු සිරිපා භියස සැනසි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා, පුරුදු කරනවා. එහෙම නැත්නම් ගෞරවනීය වූ සීලවන්ත ගුණවන්ත සබ්‍රහ්මචාරී උතුමන් වහන්සේ නමක් ගුරුවරයා හැටියට තබාගෙන තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති. ඊතා බලවත් වූ ලැජ්ජාවක් බයක් ඇති කරගෙන ඒ උතුමන් වහන්සේ ඇසුරු කරනවා. ඒ වගේම ඊතා බලවත් වූ ප්‍රේමයක් ගෞරවයක් පේමංච ගාරවෝච ඒ උතුමන් වහන්සේ පිළිබඳව පවත්වනවා. මේක තමයි මේ ධර්ම මාර්ගයට ඇතුල් වීම පිණිසත් ධර්ම මාර්ගය තුල විදර්ශනා ඥානය දියුණු වීම පිණිසත් හේතු වන. වෙනත් විදියකින් කිව්වොත් සෝතාපන්න සකදාගාමි ආදී මාර්ග ඵල ප්‍රඥාව උදා කරගන්න හේතු වන පළමු කාරණය කුමක්ද? ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය කියලා මේ උතුම් දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. මග්ග බ්‍රහ්මචරියස්ස ආදි භූතාය විපස්සනාය. මේ උතුම් ධර්ම මාර්ගයට පැමිණි ශ්‍රාවකයා මග්ග ඵල ලැබීම පිණිස නැත්නම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වීම පිණිස සමථ විදර්ශනා භාවනා මාර්ගය අනුගමනය කළ යුතුයමයි. ඒ සමථ විදර්ශනා භාවනා මාර්ගයෙන්මයි මග්ග ඵලලාභය සිද්ධවන්නේ. ඒ සමථ විදර්ශනා භාවනාව ධර්මයේ ඇසීමෙනුත් සාකච්ඡා කිරීමෙනුත් මනසිකාර කිරීමෙනුත් සජ්ජායනා කිරීමෙනුත් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයට පැමිණිලා ඒ ඔස්සේ ධර්මය නුවණින් විමසමින් ඉදිරියට ගමන් කරද්දී ඒ විමසීම් වශයෙන් පහළ වෙන විදර්ශනා ඥානය විදර්ශනා ප්‍රඥාවට හේතු වන ධර්මපරයාය කියන එකයි ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය කියලා මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින්
හඳුන්වා වදාරන්නේ. අන්න ඒ විපස්සනා ඥානය විදර්ශනා නුවණ සඳහා ත්‍රිලක්ෂණ මනසිකාරය සඳහා මේ ලෝකයේ නාම රූප වලින් සමන්නාගත ධර්මතා සමූහය ඒ ආකාරයෙන්ම හඳුනාගෙන තණ්හා දිට්ඨි මාන මඤ්ඤණාවන්ට නොගොස් ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ උපදවා ගන්නට මෝහයෙන් අත මිදෙන්නට සම්මෝහයෙන් නිදහස් වන්නට මෝහයෙන් සම්මෝහයෙන් අත මිදී ප්‍රඥා ආලෝකයෙන් ඔබේ හදගැබ ආලෝකමත් කරගන්නට හේතුවන කරුණු කියන එකයි ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤාව පහළ කර ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒ සඳහා හේතුවන පළමු කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන හෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා ඒ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය ප්‍රතිවේධ කරන ලද අවබෝධ කරගන්නා ලද උතුම් ස්වාමින් වහන්සේ නමක් අතිපූජනීය මහා සංඝරත්නය පිළිබඳව තියුණු ගෞරවයක් හදවතේ පිහිටුවා ගැනීම. මේ කාරණය නැත්නම් ධර්මාවබෝධයක් ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය පිළිබඳව ඊටා බලවත් වූ පැහැදීමක් ඔබේ සිතේ තිබිය යුතුයමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී. ඒ වගේම මේ වගේ කාලයක ගත්තොත් මේ උතුම් ධර්මය විනය උගන්වා වදාරන කියා දෙන ස්වාමින් වහන්සේලා පිළිබඳව බලවත් වූ ගෞරවයක් හදවතේ තිබිය යුතුයි. බලවත් වූ ප්‍රේමයක් හදවතේ තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක තමයි පළමු හේතුව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න මාර්ග ඵල ප්‍රතිලාභයේ පිණිස හේතු වන. ඒක කොහොමද හේතු වන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා එබඳු දැඩි ගෞරවයක් හදවතේ දැඩි බලවත් ප්‍රේමයක් තිබුණොත් පමණයි මේ උතුම් ධර්මයට ගෞරවයෙන් සවන් දෙන්නේ. ඒ උත්තම අනුශාසනාව ගෞරවයෙන් අනුගමනය කරන්නේ. එනිසා මේ උත්තම දේශනාවේ වදාරන්නේ තිබ්බං හිරොත්තප්පං තිබ්බං පේමං තිබ්බං ගාරවෝ බලවත්වෝ ලැජ්ජා බයක් ඇතිවයි ඒ අතිපූජනීය මහා සංඝරත්නය ඇසුරු කරන්නට ඕන. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා භියස සැනසෙන්නට ඕන. බලවත් ලැජ්ජා බයක් ඇති කරගන්නවා කියන්නේ කුමක්ද? ඔහේ යාළුවන් ඇසුරු කරනවා වගේ ස්වාමින් වහන්සේලාට ආවට ගියාට කතා කරන්නේ නැතුව අත්පා දිගු කරමින් කතා කරන්නේ නැතිව. ඒ වගේම ඒ ස්වාමින් වහන්සේලා ඉදිරියේ ඇති තැනත් නැති තැනත් අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නය පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවකින් පිළිපැදීම අවශ්‍ය වෙනවා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී. භික්ෂූන් වහන්සේලාගේ වැරදි අඩුපාඩු හොයා ඒව විවේචනය කර තම සිතත් අපිරිසුදු කරගෙන ධර්ම මාර්ගයෙන් ඉවත් වෙනවට වඩා මේ උතුම් ධර්ම මාර්ගය තුල ස්වාමින් වහන්සේලා ගැන සංඝරත්නය ගැන සිල්වතුන් ගුණවතුන් ගැන අතිමාත්‍ර භක්තියක් හදවතේ ඇති කරගන්න ලැබෙනවා නම් එමගින් මොහොතක් පාසා සංඝානුසති භාවනාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපේ netuwagin දැන් අපේ දෑසින් දැක ගන්න ලැබෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා නමුත් බුදුරජාණන් වහන්සේගේ අතිපූජනීය මහා සංඝරත්නය තාම මේ මහා පොළවේ වැඩ සිටිනවනේ. ඒ මහා පොළවේ වැඩ සිටින මහා සංඝරත්නය ගැන පළමු කොට අත්‍යාදර ගෞරවයක් ඇති කරගත්තොත් පමණයි ස්වාමින් වහන්සේලා විසින් කියා දෙනු ලබන ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව ඔබට අප්‍රමාණ පැහැදීමක් අප්‍රමාණ ගෞරවයක් ඔබ හදවතේ ඇති කරගන්න ලැබෙන්නේ. අන්න ඒ කාරණය නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ පළමු කරුණ යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් නොලැබූ ප්‍රඥාව පහළ කරගන්නත් ලැබූ ප්‍රඥාව දියුණු කරගන්නත් එය හේතු වෙනවා. ස්වාමින් වහන්සේලාගෙන් මහා සංඝරත්නයෙන් ධර්මයේ ශ්‍රවණය කරද්දී චතුරාර්ය සත්‍ය ගැන අසන්නට ලැබෙනවා. ත්‍රිලක්ෂණය ගැන අසන්නට ලැබෙනවා. බෝධිපාක්ෂික ධර්ම ගැන අසන්නට ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන හැටි අසන්නට ලැබෙනවා. ඒ වගේම සමත පූර්වාංගම විදර්ශනාව විදර්ශනා පූර්වාංගම සමතය වඩන හැටි අසන්නට ලැබෙනවා. මේ විදිහට ඒ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා ඒ ධර්මයේ තව ජීවිතයට ගලපා ගන්නට.
එමගින් ඔහු නොලැබූ පහළ නො වූ ප්‍රඥාව උපදවා ගන්නවා. ලැබූ පහළ වූ ප්‍රඥාව දියුණු කර ගන්නවා. කුමක්ද ඒ ප්‍රඥාව? විපස්සනා ඥානය. කුමක්ද විපස්සනා ඥානය කියන්නේ? අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක ගැනීම. දුක් සහගත දේ දුක් සහගත වශයෙන් අවබෝධ කර ගැනීම. අනාත්ම දේ අනාත්මයි කියලා අවබෝධ කර ගැනීම. මොනවද අනිත්‍ය වන්නේ, දුක් වන්නේ, අනාත්ම වන්නේ? ඔබේ ඇස, ඔබේ කන, ඔබේ නාසය, ඔබේ දිව, ඔබේ කය, ඔබේ මනස කියන මෙන්න මේ ආයතන 6 අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කර ගැනීමයි විපස්සනා ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ. ඒ තවදුරටත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ගෝචර රූප නැත්තම් අරමුණු නැත්තම් බාහිර විෂයී රූප අරමුණු කරගෙන ඒ ත්‍රිලක්ෂණ ප්‍රඥාව උපදවා ගැනීමයි මේ ධර්ම මාර්ගයේදී ශ්‍රාවකයා විසින් සිද්ධ කරනු ලබන්නේ. ඔබට දැසක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක්, දිවක්, ශරීරයක්, හිතක් තියෙනවා. මේ ධර්මවල යථා ස්වභාවය ගැන ඔබට හරිහැටි අවබෝධයක් ඇත්තේ නැත්නම් ඔබ මේ ධර්මතා සමූහය තුල මුලාවට පත් වෙනවා. ඔබට වැටහෙන්නේ නැත්නම් මේ ඇසත්, ඇසට පෙනෙන රූපයත්, ඒ දෙක එකතු වුණාට පස්සේ පහළ වෙන චක්ඛු විඥානයත්, ඒ ත්‍රිත්වයේ එකතුව නමින් හඳුන්වන පස්සයත්, මෙන්න මේ ධර්මතා සමූහයම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන පදනම මතයි පිහිටලා තියෙන්නේ කියලා දන්නේ නැත්නම් එමගින් පහළ වෙන සංඥා වේදනාවන් වලදී ඒවට මුලාවට මුසපත් භාවයට පත් වෙලා ආත්ම සංඥා බහුල කරලා ඇසට පෙනෙන රූපය නිසා කල්ප ගානක් නිරේ යන කර්ම සකස් කර ගන්නවා. කනට ඇහෙන ශබ්දය නිසා කල්ප ගානක් නිරේ වැටෙන කර්ම සකස් කර ගන්නවා. එනිසා මේ අවාසනාවන්ත తත්වය ජීවිතයේ ක්‍රියාත්මක වෙනවා කියලා බුදු වැසින් දැකවදාල තුන් ලොවක් දිනූ සැනහූ බුදුරජාණන් වහන්සේ මේ අවවාදයේ මේ අනුශාසනාව ඔබ කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් සිද්ධ කරනු ලබන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන අතිමාත්‍ර ශ්‍රද්ධාවක්ම පහළ කරගන්න, අවදියෙන් සිටින සෑම නිමේෂයකම ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාන්ත ගුණ ජීවිතය මෙනෙහි කරන්න. ඒ වගේම අතිපූජනීය මහා සංඝරත්නයේ වටිනාකම මෙනෙහි කරන්න. සිල්වත් ගුණවත් උතුම් ස්වාමින් වහන්සේලාගේ ඇසුර ගැන අපම්මන ශ්‍රද්ධාවක් සිත්හි පිහිටුවා ගන්න. යටත් පිරිසයින් කසාවතක් දරාගෙන මේ මහා පොළවේ ඇවිද යන ඒ උතුමන් වහන්සේලාගේ ආශිර්වාදය ගැන ඔබ හොඳට මෙනෙහි කරන්න. ඒ ගෞරවය හදවතේ නැත්නම් කොච්චර ධර්මයේ ඇහුවත් ඒ ධම්ම වැඩෙන්නේ නැහැ. එනිසා ශ්‍රද්ධාව පමණ නැතුව දියුණු කළ යුතු ධර්මයක්මයි මහා සංඝරත්නයේ පිළිබඳව ඇති ගෞරවය අප්‍රමාණව දියුණු කළ යුතුයි. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම පිණිස වෙනත් විදියකින් කිව්වොත් විදර්ශනා ඥානය දියුණු කරගෙන එය මාර්ගඵල ප්‍රඥාවක් බවට පත් කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේ ගැනත් අතිපූජනීය මහා සංඝරත්නය ගැනත් ඒ උතුම් ධර්මයේ ගැනත් අතිමාත්‍ර ගෞරවයක් හදවතේ පහළ කරගත යුතුමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සෝතං සත්තාරං උපනිස්සාය විහෙරති. ඒ විදියට බුදුරජාණන් වහන්සේ ගැන අධික ශ්‍රද්ධාවක් ඇති කරගත් ශ්‍රාවකයා ඒ භාග්‍යවතුන් වහන්සේ අසුරු කරගෙන වාසය කරනවා. මේ වගේ කාලයක නම් බුදුරජාණන් වහන්සේ දෑසින් දැක ගන්නට නොලැබුණත් ඔබේ සිත නැමැති දෑසින්, සිත් ඇසින්, සිත් නෙතින් ඒ බුදුරජාණන් වහන්සේ දකිමින් වාසය කරනවා. ඒ සඳහා ධර්මය හොඳට තේරුම් ගැනීම පිණිස සති සමාධි ප්‍රඥා ධර්ම එළවා ගන්නවා. අඤ්‍යතරංවා ගරුට්ඨානියං සබ්‍රහ්මචාරින්, ගෞරවනීය සිල්වත් ගුණවත් සබ්‍රහ්මචාරී ස්වාමින් වහන්සේ නමක් හෝ ස්වාමින් වහන්සේලාගේ ඇසුර තබා ගන්නවා. ඒ උතුමෝ දකින්නට, ඒ උතුමෝ ඇසුරු කරන්නට, ඒ උතුමන්ගෙන් මිහිරි අමා ධර්මය අසන්නට කෙසේ හෝ අවස්ථාවක් සලසා ගන්නවා. එහෙම සලසාගෙන ඒ උතුමෝ ගැන තියුණු ගෞරවයක් ඇති කරගෙන කල්ගත කරන ඒ ශ්‍රාවකයාට තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡ
සුදුසු වෙලාවේ ඒ උතුම් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා වෙත එළඹිලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ නම් ඒ රන් රැස් විහිදෙන සිරිපා භියසට ගමන් කරලා ධර්මයේ විමසනවා, ප්‍රශ්න අහනවා. ඉදම් බන්තේ කතං, ස්වාමීනි මෙන්න මේ කාරණය කොහොමද මම අවබෝධ කරගන්නට ඕන? ඉමස්ස කවත්තෝ, ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද? අන්න එහෙම ගෞරවයෙන් විමසනවා. අන්නේම ගෞරවයෙන් විමසනකොට තස්සතේ ආයස්මන්තෝ අවිවටංචේව විවරන්ති අනුත්තානී කතංච උත්තානී කරොන්ති අනේක විහිතේසු කංකාට්ඨානීයේසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති. කුමක්ද ලැබෙන ලාභය? ඒ උතුමෝ ඇසුරු කරනකොට ඒ උතුමන්ගෙන් ධර්මය අසන්න ලැබෙනවා, ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා, සිත පිරිසුදු කරගන්න ලැබෙනවා. අර ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් ලැබෙන සියලු ආනිසංස ලැබෙනවා. ඒ වගේම මෙතෙක් කල නොම වැටහුණ ස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍ය මේවා ගැන හොඳට කියලා දෙනවා. සැකතෙන් දුරු කරලා දෙනවා. ඒ හැමදේම සිද්ධ කරන්නට නම් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ ජීවත් වන කාලේ බුදුරජාණන් වහන්සේ හෝ පිරිනිවන් වැඩියාට පස්සේ ඒ මහා රහත් උතුමන්, ඒ උතුමන්ගේ පරම්පරාවේ උතුමෝ ඇසුරු කරන්නට ඕන අධික ගෞරවයකින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ දෙවන කාරණය සම්පූර්ණ වෙනවා. කුමක්ද? පිරිසිදුවට ශ්‍රී සද්ධර්මයේ අසාගෙන ඒ ධහම පිළිබඳව අපට යම් නොපැහැදිලි අපැහැදිලි තැනක් තියෙනවා නම් අන්නේ කාරණය මනාව දැනගන්නටත් අවබෝධ කරගන්නටත් විසඳා ගන්නටත් ලැබෙනවා. පින්වතුනි, මොන දේ කරත් මේ ලෝකෙ මේ ධර්මයේ ගැන හරියට අවබෝධයක් නැත්නම්, මොන දර්ශනීය, මොන ඉගැන්වීම, මොන ශිල්ප කලා ශාස්ත්‍ර හදාරලා තිබුණත්, මොන භාෂා ඥානයන් තිබුණත් සැබවින්ම පයට පෑගෙන දූවිල්ලක් තරමේ වටිනාකමක්වත් අවසානයේදී නම් ලැබෙන්නේ නැහැ. මේ උත්තම ධර්මයේ තේරුම්ගෙන තිබුණොත් විතරමයි ඔබට ශාන්තියක් සැලසෙන්නේ. එනිසා අතිපූජනීය මහා සංඝරත්නයේ ඇසුරේ මේ උත්තම ධර්මයේ හැදෑරීම, භාවනාව පුරුදු කිරීම තරම් සාන්තියක් වෙන මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ විදියට බුදුරජාණන් වහන්සේ හෝ ගෞරවනීය මහා සංඝරත්නය ඇසුරු කරනකොට පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරලා දහම් දැනුම දියුණු කරගන්න ලැබෙනවා. සෝතං ධම්මං සුත්වා ද්වයේන වූපකාසේන සම්පාදේති කාය වූපකාසේනච චිත්ත වූපකාසේනච. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රාවකයා ඒ ධර්මය කාය විවේකයෙන්ද චිත්ත විවේකයෙන්ද කියන මේ දෙවැදෑරුම් විවේකයෙන් සම්පාදනය කරනවා. කුමක්ද කාය විවේකය කියන්නේ? හුදකලාවේ නිහඬව නිසලව විවේකීව කල්ගත කරන්නට ඇති පසුබිම. වැඩපොළ වලින් ටිකක් අයින් වෙලා නිදහසේ විවේකයේ සිටින්නට ඕනෑම කෙනෙකුට පසුබිමක් තිබිය යුතුයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම්. එය මහා සංඝරත්නයටත් එහෙමයි. ඒ විදිහට ඒ අසූ ධර්මයේ විවේකීව සම්පාදනය කරනවා. කොහොමද සම්පාදනය කරන්නේ? සීල සමාධි ප්‍රඥා වශයෙන්. චිත්ත වූපකාසේන කියන්නේ සමාධිය දියුණු කරමින් නීවරණ සංසිඳවාලමින් ඒ ධර්මයේ නැවත නැවත ප්‍රගුණ කරනවා. ධර්මයේ ප්‍රගුණ කරනවා කියන එක මේන් අදහස් කරන්නේ නීවරණ ධර්ම සංසිඳවාලමින් සමාධිය මතු කරගනිමින් සිත පිරිසිදු කරනවා. ආන්නේම සිත පිරිසුදු කරනකොට ප්‍රඥා ආලෝකය පහළ වෙනවා. මාර්ග බ්‍රහ්මචර්යාවට මුල්වන විදර්ශනා ඥානය පහළ වෙනවා. මොහුකුරා යනවා, දියුණු වෙනවා. මාර්ග ඵල ප්‍රතිවේදය කරා ගමන් කරනවා. මෙන්න මේ තුන්වන කාරණය යමකුගේ ජීවිතයේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා අයම් භික්කවේ තතියෝ හේතු ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය. මෙන්න මේක තමයි තුන්වන හේතුව ධර්ම මාර්ගය තුළ විදර්ශනා ඥානය මහා ප්‍රඥාව පහළ කර ගැනීම පිණිස හේතු වන. හතරවන කාරණය බුදුරජාණන් වහන්සේ වදාරනවා සීලවාච හෝති පාති මොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඒ ශ්‍රාවකයා ඊටාම හොඳින් තම සීලය ගැන සැලකිලිමත් වෙලා සිල්වතෙක් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ දේ කරන්න හොඳ නෑ, මේ දේ කළොත් දුක් විපාක ලැබෙනවා, මේ අකුසලයක් කියලා යමක් පෙන්වා වදාලා නම් ඒ දේ දිවි හිමියෙන්වත් කරන්නේ නෑ. ඒ වගේම ඊටා
හොඳ උසස් හැසිරීමක් ඇතිව ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කරනවා. ඉන්ද්‍රිය සංවරය ප්‍රගුණ කරමින් ආචාර ගෝචර සම්පදාවෙන් යුක්ත වෙනවා. ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු පුද්ගලයෝ ස්ථාන එව්වා හරි හැටි හඳුනාගෙන ඇසුරු නොකළ යුතු අය ඇසුරු නොකරමින් කලමනා නොකලමනා දේ තෝරාගෙන කලමනා දේ සිද්ධ කරමින් නොකළ යුතු දේ සිද්ධ නොකරමින් තමන්ගේ සිතයි කයයි වචනයයි පිරිසිදු කරනවා. අන්න එහෙම පිරිසිදු කරමින් අනුමාත්‍ර වරදේ පවා මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන ශ්‍රාවකයා ඊතා කුඩා වැරද්දේ පවා බය දකින්නට ඕන. මේක පුංචි වැරද්දක්නේ. මේ පුංචි වැරද්ද මට දුකට හේතු වෙන එකක් නෑනේ කියලා එහෙම හිතුවොත් කාලයක් යනකොට නොදැනුවත්වම වගේ බොහෝ පව් රැස් වෙලා. එනිසා පුංචි දේ කියලා පාපය ගැන නොසලකා ඉන්නේ නැතිව චූටි හරි වැරද්දක් සිද්ධ වෙනවා නම් ජීවිතේ ඒ වැරද්ද මගහරවාගෙන ඒ වැරද්දෙන් අත මිදෙන්නට කටයුතු කරනවා නම් එයාට මේ ධර්ම මාර්ගය තුල දියුණුවක්ම ලැබෙනවා. අයම් භික්කවේ චතුත්ථෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය. මෙන්න මේක තමයි හතරවන කාරණය. විදර්ශනා ඥානය මෙතෙක් පහළ වෙලා නැත්නම් පහළ කර ගැනීම පිණිසත් පහළ වෙලා තියෙන විදර්ශනා ඥානය දියුණු කර ගැනීම පිණිසත් හේතු වන. ඊළඟට ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා පස්වන කාරණය. කුමක් සඳහාද මෙතෙක් පහළ වෙලා නැති විදර්ශනා ඥානය භාවනා ඥානය උපදවා ගැනීම පිණිසත් ඉපදිලා තියෙන විදර්ශනා ඥානය භාවනා ඥානය දියුණු කර ගැනීම පිණිසත්. බහුසුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ යේතේ ධම්මා ආදී කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසාන කල්යාණා සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තථාරූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ ධතා වචසා ಪರಿචිතා. මේ ශාසනයේ ගිහි පැවිදි ශ්‍රාවකයා බහුශෘත වෙනවා. ධර්මයේ පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති කර ගන්නවා. සුත ධර කියලා කියන්නේ අන්න එහෙම කෙනාට බාහිර දේවල් ගැන නෙමෙයි මේ උත්තම ධර්මයේ ගැන චතුරාර්ය සත්‍ය ගැන පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන ඒ වගේම ආයතන ධාතු මේ කාරණා මනාව විභජනය කරලා තේරුම් ගන්නවා. ත්‍රිලක්ෂණයේ පිළිබඳව සමත භාවනාව විදර්ශනා භාවනාව පිළිබඳව තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම ඒ පිළිබඳව බොහෝ ධර්ම කරුණු අසා කියවා තේරුම්ගෙන තිබීම අර්ථ සහිතව පෙළදහමත් අර්ථකථාවත් මනාව ප්‍රගුණ කරගන්නවා. තම ශක්ති පමණින්. එයින් අදහස් කරන්නේ නැහැ හැම දෙනෙකුටම මේ මුළු ධර්මයේම කටපාඩම් කරගන්න කියලා. තමන්ගේ ශක්තියේ පමණින් මේ ධර්මය මතකයේ තබා ගන්නවා. සිත්හි දරා ගන්නවා. ඒ ධර්මය මුලත් මැදත් අගත් මනාව යහපත්. ඒ ධර්මය අර්ථ සහිතව පිරිපුන් ලෙස දරා ගන්නට නම් හේතු වෙනවා එක කාරණයක්. කුමක්ද? මේ පිවිතුරු ධර්මය මනාව ඉගැන්වීම මනාව කියා දීම අර්ථයන් විකෘති කරන්නේ නැතිව තම තමන්ගේ අදහස් මේ ධහමට එකතු කරන්නේ නැතිව ඊතා පිරිසුදු ලෙස පෙළ දහමත් අර්ථ කතාවත් මනාව අන් අයට කියා දීම ඊටාම වැදගත්. ඒ කියා දෙන ධහම හැල්ලුවෙන් තකන්නේ නැතිව අව탁සේරු කරන්නේ නැතිව ගෞරවයෙන් පිළිගන්නට පුළුවන් මනෝභාවයක් ඔබ ඇති කර ගන්නට ඕන. එනිසා මේ ධහම පිරිසිදුව ශ්‍රවණය කරලා ශක්ති පමණින් සිත්හි දරාගෙන වචනයෙන් ප්‍රගුණ කරන්නටත් ඕන. ඒ වගේම මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා නැවත නැවත යෝනිසෝ මනසිකාර වශයෙන් මේ ධහම මනසට එළවමින් සිතට එළවමින් සම්මා දිට්ඨිය මොහොතින් මොහොත දියුණු කරලා පුරුදු කරලා මාර්ගඵල ප්‍රතිවේදය දක්වාම ඔබේ ප්‍රඥාව දියුණු කරන්න මේ උතුම් ධර්මයේ අසා සිත්හි දරා නැවත නැවත සජ්ජායනා කරමින් අර්ථ විමසමින් ධර්ම මානසිකාරයෙන් පසුවීම ඊටාම වැදගත් වෙනවා. ඒ උදෙසා කොච්චර හරි පිරිසුදු ධර්මය ශ්‍රවණය කළ යුතුමයි. ධර්මය ශ්‍රවණය කරන්නේ නැතුව නම්
කවදාවත් ඒ උත්තම ශාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කන් දෙකෙන් අහනවනම් ධර්මයක්ම පමණක් අසන්න. වෙන යම් දේවල් අහන්නට එපා. එමගින් සිත අපිරිසුදු වෙනවා. අපිරිසුදු හිතට යහපත් විපාක ලැබෙන්නේ නැහැ. අයහපත් විපාකවලට සැප වේදනාවක් නෙමෙයි දුක් වේදනාවක්මයි උපදින්නේ. ඒ දුක ඔබට තනියමයි විඳවන්න සිද්ධ වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පස්වන කරුණ වදාලා කුමක්ද? බහුශ්‍රෘත වීම, ධර්මයේ හොඳට අසා සිත්හි දරා ඒ ධර්මය හදවත ඇතුලේ තැන්පත් කරගෙන තිබීම, නුවණින් විමසා තැන්පත් කරගෙන තිබීම, මෙතෙක් පහළ නො වූ ධර්මඥානයේ, භාවනාඥානයේ, විදර්ශනා ඥානයේ පහළවන්නටත්, පහළ වී ඇති විදර්ශනා ඥානයේ දියුණු වන්නටත් හේතු වෙනවා කියලා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 6 වන කරුණ හැටියට දේශනා කරනවා. ආරද්ධ විරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු අයම් භික්කවේ චට්ටෝ හේතු චට්ටෝ පච්චයෝ. කුමක්ද 6 වන කාරණය? අකුසල ධර්මයන් ප්‍රහාණය කරනු පිණිස, කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස ආරම්භන ලද වීරිය ඇතිව, චිත්ත ශක්තිය ඇතිව, බලය ඇතිව, දැඩි වීරියෙන් යුක්තව කුසල් දහම්හි මනාව යෙදීම මේ උත්තම ධර්ම මාර්ගයේ ප්‍රඥාව පහළ වීම පිණිසත්, පහළ වූ ප්‍රඥාව දියුණු වීම පිණිසත්, දියුණු වූ ප්‍රඥාවෙන් මාර්ගඵල ප්‍රතිවේද ඥානය උපදවා ගැනීම පිණිසත් හේතු වෙනවා. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස බලවත් වීරියක් තිබිය යුතුයි. අපි හිතමුකෝ සිතට රාග සිතවිල්ලක්, ද්වේෂ සිතවිල්ලක්, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක්, මාන්නයක්, අහංකාරකමක්, මේ වගේ විවිධ අකුසල් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. මේ පහළ වෙන සිතුවිලි මෙහෙම පහළ වුණාට පස්සේ එව්වට යට වෙන්නේ නැතිව ඒවායේ ආදීනම මෙනෙහි කරලා මේ ද්වේෂය, මේ රාගය, මේ මානෙ මට කවදාකවත් සැපයට, ශාන්තියට හේතු වන්නේ නැහැ. මෙව්වා මම පෙර ජීවිතයේ වැඩුවා නම්, මේ රාග, දේශ, මෝහ බහුල කරා නම් අද මා මිනිස් ලෝකෙ නෙමෙයි ඉන්නේ, සතර අපායේ. අන්න එහෙම හිතලා ඒ අකුසල් සිතිවිලිවල, අකුසල මනෝභාවයන්ගේ ආදීනව මෙනෙහි කරලා ඒවාගෙන් වෙන්වීම පිණිස මානසිකව වීරයක් ගන්නට ඕන. ඒ සිතිවිල්ලට යට නොවීම පිණිස, ඒ සිතිවිල්ලට වසඟ නොවීම පිණිස වීරයක් අරගෙන ඊට ප්‍රතිපක්ෂ කුසල විතර්කයක් හිතට ගන්නට ඕන. අපි හිතමුකෝ ද්වේෂයක් හිතට ආවොතින් ඒ ද්වේෂය ආදීනව වහා සිහි කරනවා. ඒ ද්වේෂය ඇයි මට මේ ඇති වුනේ, කුමක් නිසාද ඇති වුනේ, එහි මූලය සිහි කරනවා. මේ ද්වේෂයෙන් මටත් අනුන්ටත් සිද්ධ වෙන්නේ බරපතල හානියක් මෙලොවට පරලොවට කියලා සිහි කරනවා. එහෙම නැත්නම් මේ ද්වේෂ සහගත අරමුණෙන් වහාම හිත මුදවාගෙන වෙන කුසලාරම්මණයකට හිත යොමු කරනවා. මෙන්න මේ විදියට ඒ ද්වේෂය යටපත් කර ගැනීම පිණිස වීරියක් ගන්නවා නම් අන්න ඒ වීරිය අකුසල් දහම් තවන වීරිය කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ද්වේෂයට පමණක් නෙමෙයි, රාගයටත්, වෙන අකුසල මනෝභාවයන්ටත් ඒ ආකාරයෙන්ම ඒ අකුසල මනෝභාවයන් ප්‍රහාණය පිණිස බලවත් වූ හිතේ අදිෂ්ඨානයක්, ශක්තියක් තිබිය යුතුමයි. උපදින පාපයට යට නොවි, උපදින අකුසල් සිතුවිල්ලට ගිජු නොවි, වසඟ නොවි හිත පවත්වනවා කියන එක සැබවින්ම මහා වීරකමක්, මහා වික්‍රමයක්. බුදුරජාණන් වහන්සේ වාගේ පුද්ගලයෝ අගය කොට වදාලා, ඒ වගේ පුද්ගලයන්ගේ ගුණ සිරිමුව මඩලින් දේශනා කළා. සංගාම සූරෝ කියලා වදාලා, එයා හරියට මහා යුධවිරුවෙක් කියලා වදාලා. එනිසා උපදින රාගයට, ද්වේෂයට, මෝහයට වසඟ නොවි ඉන් සිත මුදවා ගැනීම පිණිස ගනු ලබන සෑම ප්‍රයත්නයක්ම භාවනාවක් බව සිත්හි තබා ගන්න. ඒ සෑම උත්සාහයකම පහළවන සතිය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධා, විරිය, මේ ගුණධර්ම සමුදාය කුසල ධර්මයන් බව සිත්හි තබා ගන්න. ඒ නිසා සිත පිරිසුදු කිරීම සඳහා, ධර්ම මාර්ගයේ ප්‍රඥා ආලෝකය උදා කර ගැනීම සඳහා, මග්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අකුසල් දහම් තැවීම පිළිබඳ බලවත් වීරියක් පැවැත්වීම වැදගත් වෙනවා. ඒ උදෙසා බුදු ගුණ සිහි කිරීම, ධම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම, මෛත්‍රී භාවනාව වැඩිම, අසුභ භාවනාව වැඩිම, මරණ සති භාවනාව වැඩිම, ඉබඳු සමත භාවනාව වගේම ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන අනිත්‍ය වශයෙන් බැලීම,
දුක් වශයෙන් බැලීම, අනාත්ම වශයෙන් බැලීම හේතු වෙනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් කුසල මනසිකාරයක් පවත්වමින් ඔබ ජීවිතයේ අවදියෙන් සිටින සෑම මොහොතක්ම ගත කරගන්න බලන්න. ජාති ජාතිත් කාමයන් සොයාගෙන ගියා. ජාති ජාතිත් ලාමක දේ පස්සේ ගියා. ඒ සංසාර ගමන ඉමක් කොනක් නෑ. අතීතයේ අනන්ත දුක් විඳා දැන් මේ ලැබිච්ච මිනිස් ජීවිතයත් පාපයන් වෙනුවෙන්, අකුසලයන් වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඔබම සිහි කරන්න ඔබේ ජීවිතේ වටිනාකම. ඔබම මෙනෙහි කරන්න මේ උත්තම මිනිස් ප්‍රතිලාභය නොවන්නට මේ කරුණ කොහෙන්ද දැනගන්නේ, කොහොමද දැනගන්නේ, කවුද කියලා දෙන්නේ. එනිසා ඔබ දුකසේ ලැබූ ලස්සන මිනිස් ජීවිතය අඳුරු කරගන්නේ නැතිව මේ දහමින් ආලෝකමත් විසිතුරු බවට පත් කරගන්න නම් හිතේ පිරිසුදු බව අවශ්‍ය වෙනවා. ඒ උදෙසා අකුසල් තවන්නට වීරියක් ගැනීම අවශ්‍ය වෙනවා. මේ ටික ටික පුරුදු කරන්න. කාලයක් යනකොට ඔබට උපදින අකුසල් පිටිවිල්ල ඉපදිච්ච නිමේෂයෙන් දැක ගන්න ලැබෙනවා. එයින් අත මිදෙන්නත් වහාම ඔබට පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ ධර්ම මාර්ගය හරිම ආශ්චර්යමත්. මුලින් ටිකක් අමාරු වෙන්න පුළුවන් පුරුදු කරන්න. හේතුව තමයි කාලයක් තිස්සේ නීවරණ ධර්මවලට යටපත් වෙලා නීවරණ ධර්ම වලින් අපිරිසුදු වූ සිතක් අපට එයින් මුදවා ගන්නට යම් වෙහෙසක් දරන්න වෙනවා. ඒ වෙහෙස දරලා නීවරණයන්ගෙන් සිත මුදවා ගත්තොත්, ඒ සිතේ ඇති ශාන්තිය, ප්‍රණීත භාවය ඔබේ හදවතට දැනුනොත් ඔබ රාගය කිසිදාක ආවඩන්නේ නැහැ. ද්වේෂයට, මෝහයට, මානයට, පාපයට, අකුසලයට ඔබ කැමති වන්නේම නැහැ. ඔබ කවදාකවත් පිරිසුදු දියකින් ස්නානය කරලා පිරිසිදු වස්ත්‍රයක් ඇඳගෙන සුවඳ විලවුන් ඔබේ ශරීරයේ තවරාගෙන ඉන්න මොහොතක යම් කිසි කෙනෙක් ඔබට අසුචි භාජනයක් දීලා හිසේ පටන් එය හලා ගන්න කිව්වොත් ඔබ කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. දකින්නවත් කැමති වෙන්නේ නැහැ. ඒ සුවඳටවත් කැමති වෙන්නේ නැහැ. ඒ බඳු පුද්ගලයෙක් කිට්ටුවට එනමටත් කැමති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ධර්මයේ වැඩුණට පස්සේ ඔබ පාපයට බය වෙනවා, පාපේ පිළිකුල් කර ඈතින් ඈතට දුරු කරනවා. ජාති ජාතිත් මට රාගයක් නම් ඇති වෙන්න එපා කියලා හිතනවා. ජාති ජාති ද්වේෂයක්, මෝහයක්, ඉරිසියාවක්, මසුරුකමක් මා සිතේ ඇති නොවේවා කියලා හිතනවා. ඒ ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීම පිණිස ඔබ මේ ජීවිතේ කලමනා ප්‍රතිපදාවත් අනුගමනය කරනවා. කුමක්ද ඒ ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයේ නමින් හඳුන්වන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ බලවත් වීරියෙන් අකුසල් තැවීම නම් වූ ප්‍රතිපදාව. ඒ තමයි 6 වෙනි කාරණය. නොලැබූ ප්‍රඥාව පහළ කරගන්නත්, ලැබූ ප්‍රඥාව දියුණු කරගන්නත්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සංඝ ගතෝ කෝපන අනානා කතිකෝ හෝති අතිරච්ඡාන කතිකෝ හෝති සාමං වා ධම්මං භාසති පරං වා අජ්ජේසති අරියං වා තුන්හි භාවං නාති මඤ්ඤති. 7 වන කාරණේ කුමක් පිණිසද? නොලැබූ ප්‍රඥාව පහළ කරගන්න, ලැබූ ප්‍රඥාව මාර්ග ඵල ප්‍රතිවේදේ කරා දියුණු කරන්න. යම් පැවිදි ශ්‍රාවකයෙක් නම් ස්වාමින් වහන්සේලා අතර හැසිරෙනකොට සංඝයා ඉදිරියට ගියාට පස්සේ හිස් වචන කතා කරන්නේ නැහැ. නොඑක් නිස්ඵල වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම දෙතිස් කතාවන්හි යෙදෙන්නේ නැහැ. එහෙම නොයේදී තමාම ධර්ම කතාවක් කරනවා. එහෙම නැත්නම් සිල්වත් ගුණවත්තේ ඇසුරු කරන සබ්‍රහ්මචාරී ස්වාමින් වහන්සේ කෙනෙකුට කියනවා ආයස්මතුන් වහන්සේ නැත්නම් ස්වාමින් වහන්සේ අපට මෙන්න මේ ධර්මපරයාය කියා දෙනසේක්වා. එහෙමත් නැත්නම් ආර්ය තුෂ්ණිභූත භාවයෙන් යුක්තව කල් ගෙවනවා. තුෂ්ණිභූත භාවය කියන්නේ නිහඬ බව. හැබැයි ආර්ය වූ නිහඬ බව කියන්නේ වෙන යම් අකුසලයක් මෙනෙහි කරමින්, පෞකාර සිතුවිලි මෙනෙහි කරමින් නිහඬව සිටීම නෙමෙයි. ධ්‍යාන සමාපත්තීන්ට සමවැදී කල් ගෙවීම. එහෙම ධ්‍යානයක් සමාපත්තියක් නැත්නම් යටත් පිරිසෙයින් බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ මනසිකාරයක හෝ සිත පවත්වමින් කල් ගත කරනවා නම් යම් බඳු වූ කුසලාරම්මණයක සිත පිහිටුවාගෙන කල් ගත කරනවා නම් ආන්නේ මොහොතට කියනවා ආර්ය වූ තුෂ්ණිභූත භාවය කියලා. එයා නිහඬයි. එයා නිහඬ වෙන්නේ කුසල මනසිකාරයක් සමගින්, යෝනිසෝ මනසිකාරය සමගින්. ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නිහඬ වීම තථාගතයන් වහන්සේ අගය කොට වදාලා. නොලැබූ මාර්ග භ්‍රමචර්යාවට හේතු වන විදර්ශනා ප්‍රඥාව පහළ වෙනවා කියලා වදාලා. ලැබූ විදර්ශනා ඥානය දියුණු වෙනවා කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ මේ 7 වන කාරණය දේශනා කළේ ගිහි පැවිදි දෙපිරිසටම අදාළව.
ගිහියත් වුණත් ඔබ නිතර නිතර ලාමක කතාවන්හි නියැලිලා ඉන්නවා නම් ඔබේ සිත අපිරිසිදු වෙන වාර ගණන අනන්තයිනේ. දවසකට මොහොතක් ධර්මයේ ඇසුවා සිතුවා කියලා බහුල වශයෙන් අපිරිසුදු කරන පිට පිරිසුදු කරන්න ලැබෙන්නේ නැහනේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට ඔබේ සැනසීමට කැමති වෙනවා නම් ඔබ පිරිස් ඇසුරු කරද්දී යාළු යෙහෙලියන් ඇසුරු කරද්දී මේ සමාජයේ පුද්ගලයන් හා සාසම්බන්ධතා පවත්වද්දී ඔබ දක්ෂ විය යුතුයි. ඔබේ කටින් ලාමක දේ හිස් දේ කතා නොකර අර්ථවත් දේ පමණක් කතා කරමින් කතා කළොත් බුදු වදනක්ම කතා කරන්න බලන්න. සිතුවොත් කුසලයක්ම කුසල මනසිකාරයක්ම මෙනෙහි කරන්න බලන්න. එහෙම කරලයි දිනක ඔබට මේ සසර ගමන අවසන් කරන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ 8 වන කාරණේ හැටියට දේශනා කරන්නේ කුමක්ද? පංචසුඛෝපන උපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති. පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඒ උපාදානස්කන්ධ හටගෙන නැසී යන හට ගැනීම නැසී යාම කියන මෙන්න මේ ලක්ෂණ මනාව නිරීක්ෂණය කරමින් හඳුනා ගනිමින් වාසය කරනවා. මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ පංච උපාදානස්කන්ධයන් කොහොමද හටගන්නේ? ඉති රූපම්, මේ තමයි රූපය. ඉති රූපස්ස සමුදය, මෙන්න මෙහෙමයි රූපය හටගන්නේ. ඉති රූපස්ස අත්ංගමෝ, රූපේ නැති වෙලා යන්නේ මෙහෙමයි. අන්න එහෙම තේරුම් ගැනීම. කොහොමද මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියන කාරණය හොඳට අවබෝධ කරගන්නවා. ඒ උදෙසා ධර්මයේ හොඳට අසන්නට ඕන, ඉගෙන ගන්නට ඕන, සිත්හි දරා ගන්නට ඕන, මනසිකාර කරන්නට ඕන. රූපේ හටගන්න කර්ම චිත්ත ඍතු ආහාර හේතු වෙනවා. ඒ වගේම කර්ම චිත්ත ඍතු ආහාර නිරුද්ධ වීමෙන් රූපය නිරුද්ධ වෙනවා. ඒ වගේම වේදනාව හටගන්න ප්‍රධාන වශයෙන් පස්සේ නම් වූ චෛතසික ධර්මයේ හේතු වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වගේම සංඥාව නම් වූ චෛතසික ධර්මයේ හටගන්නත් ආරම්මන හේතු වෙනවා. සිත හේතු වෙනවා. ඒ වගේම කර්ම හේතු වෙනවා. අවිද්‍යා තණ්හා හේතු වෙනවා. මේවා හොඳට විශ්ලේෂණාත්මකව ප්‍රඥාවෙන් ගවේෂණය කරනවා. සංඛාර නම් වූ 50ක් පමණ චෛතසික ධර්මයන් පහළ වෙන්නට සිත හේතු වෙනවා. ආරම්මන හේතු වෙනවා. අවිද්‍යා තණ්හා හේතු වෙනවා. චේතනාව හේතු වෙනවා. අන්නේ විදියට සංස්කාර ස්කන්ධේ පහළ වීමට මොනවද හේතු වෙන්නේ? ඒ හේතු නැති වෙච්ච ගමන්ම සංස්කාර ස්කන්ධේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ වගේම විඥාන ස්කන්ධේ හේවත් සිත පහළවන්නට මොනවද හේතු වෙන ධර්ම කියලා නුවණින් දකිනවා. අරමුණු හේතු වෙනවා. ඒ වගේම අවිද්‍යාව තණ්හාව හේතු වෙනවා. ඒ වගේම චක්ෂුරාදී ඉන්ද්‍රිය හේතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ හේතු සමුදාය දකින්න නුවණ උපදවා ගන්නවා. උපදවාගෙන ඒ හේතු නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියලා දකින ප්‍රඥාව උපදවා ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය යොමු කරනවා. සීය සතිය එළවා ගන්නවා. අන්නේ විදිහට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් අස්තයට හේවත් නිරුද්ධ වීමත් තේරුම්ගෙන අවබෝධ කර ගැනීම පිණිස සිහිය යොමු කරමින් ජීවත් වෙනවා නම් යම් ශ්‍රාවකෙක් අන්‍යයා මෙන්න මේ 8 වන කාරණේ සම්පාදනය කරනවා. එමගින් ඔහුට පහළ නො වූ ප්‍රඥාව පහළ කරගන්නත්, පහළ වූ ප්‍රඥාව මාර්ගඵල ප්‍රතිවේදේ කරා දියුණු කරගන්නත් ඒකාන්තයෙන් හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කරුණ වට දේශනා කොට වදාලා කෙටියෙන් නැවතමා ඔබට සිහිපත් කරන්නම්. බුදුරජාණන් වහන්සේ ගැන හෝ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ගැන අධික වූ ගෞරවයකින් අධික වූ ශ්‍රද්ධාවක් උපදවාගෙන විසීම. දෙවන කාරණේ ඒ උතුමන් වහන්සේලා වෙත එළඹිලා ශ්‍රී සද්ධර්මයේ ගෞරවයෙන් විමසා සැකහැර දැන ගැනීම. තුන්වන කාරණේ එසේ සැකහැර දැනගත් ධර්මය කාය විවේකයෙන් සහ චිත්ත විවේකයෙන් සම්පාදනය කිරීම. හතරවන කාරණේ එසේ සම්පාදනය කරමින් සිල්වත් වෙලා ගෞරවයෙන් යුක්තව සීලය ආරක්ෂා කරනවා. කල යුතු නොකල යුතු දේ මනාව හඳුනාගෙන ඇවතුම් පැවතුම් ආචාර සමාචාර මනාව දැනගෙන පිරිසිදු සිල්වතෙක් වෙනවා. පස්වන කාරණේ මේ ධර්මය කොච්චර හරි නැවත නැවත ශ්‍රවණය කරලා සිත්හි දරාගෙන හරියට රන් කෙන්ඩියක සිංහ තෙල් වගේ මේ උතුම් ධර්මය ඔබේ හදවතේ ඔබ තැන්පත් කරගන්නවා. හයවන කාරණය එසේ තැන්පත් කර ගනිමින් බලවත් වූ වීරයක් පිහිටුවාගෙන
අකුසල් දහම් දුරු කරනවා, කුසල් දහම් වඩනවා. ඒ වගේම හත්වන කාරණය කිසිම මොහොතක ලාමක වචන කතා කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා අතර හෝ එහෙම නැත්නම් ගිහි පැවිදි සමාජයේ කොතනකවත් කා සමගවත් ලාමක දේ කතා නොකර සිටීමට ශක්තිය උපදවා ගන්නවා. ලාමක දේ කතා නොකර සිටීම පිණිස සිහිය පිහිටුවා ගන්නවා. අටවන කාරණේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දක්නා නුවණ උපදවා ගන්නවා. මෙන්න මේ කරුණු 8 සම්පූර්ණ වෙනකොට ඒ පුද්ගලයාට මොහොතින් මොහොත විදර්ශනා ඥානය දියුණු වෙනවා. වෙනත් විදියකින් කිව්වොත් ත්‍රිලක්ෂණීය දක්නා ඥානය ප්‍රගුණ වෙනවා. මේ විදිහට මොහොතින් මොහොත උදා වූ පහළ වූ ප්‍රඥාව දියුණුවෙන් දියුණුවටපත් වෙලා අවස්ථාවක් ඔබට ලැබෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා ඔබේ හදවතින් අයින් වෙලා ඒ අකුසල් ධර්මතා ප්‍රහාණය වෙලා ඔබට උතුම් සෝවාන් මාර්ගයෙන් ඵලයෙන් සැනහෙන්න. අන්නේ මොහොත දක්වාම මෙන්න මේ කරුණුවට දියුණු කළොත් ඔබ ආර්ය ශ්‍රාවකෙක් වෙලා තමයි මේ ජීවිතයෙන් සමුගන්නේ. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට කියලා අවවාද අනුශාසනා කොට වදාළේ. ඔබ එහෙම මේ ලෝකේ ජීවත් වෙනවා නම් දෙවියන් සහිත ලෝකයෙන් ඔබට මහා පුදුම කීර්තියක් ලැබෙනවා. මේ පුද්ගලයා, මේ උපාසකතුමා, මේ උපාසිකාව, මේ ස්වාමින් වහන්සේ බොහෝම ගෞරවයෙන් යුතුව මේ ශාසනය තුල පිළිවෙත් සම්පාදනය කරනවා. ඒ වගේම ගෞරවයෙන් තෙරුවන් වහන්සේලා ඇසුරු කරනවා. ඒ වගේම පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරමින් සැකහැර දැනගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. කාය විවේකයේ, චිත්ත විවේකයේ ලබාගෙන මේ ලෝකයේ ආර්යයන් වහන්සේලාගේ විහරණයට සමීප වෙනවා. ඒ වගේම පිරිසුදු සිල්ලැත්තෙක් මෙයා කියලා කීර්ති නාමයක් ලැබෙනවා. ඒ වගේම මේ උතුමන් වහන්සේ ධර්මදරයෙක්, බහුශ්‍රෘතයෙක් කියලා කීර්ති නාමයක් පැතිරලා යනවා. ඒ වගේම මේ අත්තා වීරියෙන් යුක්තව අකුසල් දහම් තවමින් කුසල් දහම් වඩන කෙනෙක් කියන ඒ කීර්තිය ඔහුට ලැබෙනවා. ඒ වගේම මෙයා ලාමක කතා කරන කෙනෙක් නෙමේ, වචනයෙන් සංවරයි, පිරිසිදු වචන තියෙන කෙනෙක් කියන කීර්තිය ඔහුට ලැබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා මේ ලෝකේ තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානෙන් මුසපත් නොවි පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම, නිරුද්ධ වීම දකිමින් වාසය කරනවා කියන ඒ කීර්තිය ඔහුට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මෙන්න මේ කියන ලද ධර්මපරයාය ඔබ ඔබේ ජීවිතයට ගලපාගෙන ශාන්තමා නිවනින් සැනසෙන්න පිළිවෙත් ධර්ම සම්පාදනය කරන්න කියලා මම මහා සංඝරත්නයේ වශයෙන් ඔබට සිහිපත් කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ අතුරුගිරියේ ජයන්ති මල්ලිකා මහත්මිය, දියතලාවේ මధుශාන් චතුරංග පුතණුවන් කියන මේ පින්වත් පිරිස. එයත්ෝ බලාපොරොත්තු වෙනවා මේ උතුම් සම්බුද්ධ ශාසනය බොහෝ කලක් මේ මිහි මඩලේ පවතිවා ඒ උදෙසා කටයුතු කරන ස්වාමින් වහන්සේලා, ගිහියත්ෝ හැම දිනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරනවා බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති ඒ අතිපූජනීය බුද්ධ රක්කිත ලොකු ස්වාමින් වහන්සේ, එවැගේම ගල්පියුමේ සුමනරාංශි ලොකු ස්වාමින් වහන්සේ, රිදී මාලියද්දේ සුසන්ත ලොකු ස්වාමින් වහන්සේ, බොරලන්ද ජිනානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු අතිපූජනීය ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරන්නට, එවැගේම අපවත් වී වදාළ රේරුකාණේ චන්ද්‍රවිමල මහා ස්වාමින් වහන්සේ, මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමින් වහන්සේ, කඩවැද්දුවේ ජිනවංශ ස්වාමින් වහන්සේ, නා උයනේ ආර්ය ධම්ම මහා ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ අතිපූජනීය ස්වාමින් වහන්සේලාට පිම්පෙත් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ උතුම් බුදුසසුන සුරකින්න ගිහි පැවිදි හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, ඉක්මනින් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිවයි ඒ පින්වතුන්ලා මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ. ඒ පින්වත් පිරිසගේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයටත් මේ පිම්පෙත් අනුමෝදම් වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැම දිනාටමත් ඒ උතුම් ධර්ම දානය ලබා දුන් පින්වත් පිරිසටත් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ශාන්තමා නිවනින් සැනසෙන්නම මේ මහා පින් බලය උපකාර වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අපි නැවතත් ඉරිදා සිටනේ තසපුව සමගයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිටනේ තසපුව තුල බලන්න ඔබට ඉතා වැදගත් වූ දේශනාවකුයි අද අහන්නට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන ශ්‍රී සද්ධර්මීය සැකහැර දැනගෙන කාය චිත්ත විවේකයෙන් ධර්මයේ නියැලිලා ඒ වගේම පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරමින් නැවත නැවත තමන්ට හිතේ ධර්මයේ තැන්පත් කරගෙන අකුසල් දුරු කරගෙන ඒ වගේම තමන්ට අනවශ්‍ය වූ ලාමක කතා ආදීන් තොර වෙලා පංච උපාදානස්කන්ධය පිළිබඳව නිසි අවබෝධයක් ලබන්නට හැකි වටිනා වූ දහම් කාරණා අන්තර්ගත දේශනාවකුයි ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. අපි ඒ අසුරේම සහ අපේ ශ්‍රාවකයන්ගේ ගැටලු මුසුකොට මේ ඉරිදා සිටනේ තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතයි. නැවත වාරයක් බොහොම ගෞරවයෙන් පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිටනේ තසපුව වැඩසටහන වෙනුවෙන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාව ආරම්භ කරන්නට මම ඔබ වහන්සේට ආරාධනා කරන්නේ මේ සියලු දේවල් අපි මිනිසයන් වශයෙන් විඳදරාගෙන අත්දැකීම් ලබාගෙන ඒ වගේම අපගේ වාසනාවකට ලැබුණු මේ ධර්මය දෙසවණින් අසාගෙන හදෙහි තැන්පත් කරගන්නට උත්සාහ දරන මිනිසත් භාවය පිළිබඳව වහන්සේ දේශනාවේදී සිහිපත් කළා මිනිස් භවය උත්තමයි කියලා. තවත් විටක මේ ධර්මයේම සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේ මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ උත්තම වගේම මේ කුණු ශරීරයක් අපිට තියෙන්නේ මොකද්ද මේ ජීවිතය කියලා සමහර මිනිසුත් කියනවා අනේ මන්ද මොකට ඉපදුනාද කියලා. මේ මනුෂ්‍ය ජීවිතේ වැඩක් නැහැ කියලා. එතකොට මේ දෙපැත්ත පිළිබඳව මිනිසත් භවයේ උතුම් බව හා එහි ඇති අනෙප්පස පිළිබඳව අපි අවධානය යොමු කරනවා නම් ඇයි අපට උසස් වන්නේ මනුෂ්‍ය ජීවිතය සහ ඒ තුල ඇලීම කොතෙක් හානි කරද කියන කාරණය දෙපැත්තක්. මේ දෙක අතරමැද ඉන්න මිනිසෙකුට මෙහි වටිනාකමත් එය හඳුනා ගැනීමේ වටිනාකමත් කෙසේද කියන කාරණේ පහදලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න තවත් දහම් කාරණා පෙළගස්වන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අද ඉරිදා සිටනේ තසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු සදැහැති හැම දෙනාම නිදුක් නිරෝගී වේවා කියලා මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. වරුණ බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩලින් දේශනා කරනවා මේ සංසාරය කියන්නේ සැබවින්ම සාගරයක් වගේ. මේ සාගරයේ ගමන් කරන කෙනෙකුට කලාතුරකින් උඩට එන්න ලැබෙනවා. මට මතක හැටියට මම මේ ධර්මපරයාය සිටනේ තසපුවේදී දේශනා කළා පසුගිය දේශනාවක සංසාර සාගරයේ ගිලිලා ඉඳලා උඩට එන කෙනා වටපිට බලලා ගොඩ යන ඉසව්වක් බලාගෙන පිහිනගෙන ගිහිල්ලා වෙරළට එනවා. අන්නේ වෙරළට පැමිණීම වගේ මහා රහත් භාවයට පත්වීම. වරුණ සංසාර සාගරයේ ගිලිලා හිටපු කෙනෙකුට උඩට ඇවිල්ලා වටපිට බලද්දී මෙන්න මේ ඉසව්වට ගියොත් විමුක්තියක් නිදහසක් බේරීමක් නොගිලීමක් තියෙනවා කියලා තේරුම් ගන්න ලැබෙන්නේ සංසාර සාගරේ මිනිස් ජීවිතයක් ලැබපු කෙනෙකුටයි. එක්ක දෙවි කෙනෙකුට එහෙම නැත්නම් බ්‍රහ්මයෙකුට. එතනින් මෙහා කෙනෙකුට ඒක තේරෙන්නේ නෑ වරුණ. ඔන්න පළමු කාරණේ මිනිස් ජීවිතය ලැබීමේ වටිනාකම. කුමක්ද? සංසාරයකට අපි වැටිලා ඉන්නවා. ඒක බිහිසුණු දුක් වලින් පිරිච්ච එකක්. බිහිසුණු දුකින් අත මිදීම පිණිස ධර්මයේ පුරුදු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ හික්මිය යුතුයි. තෙරුවන් සරණ යා යුතුයි. අපට මේ අවස්ථාව ඒ උදෙසාමයි ලැබිලා තියෙන්නේ. බුද්ධ ශාසන දායාදේ අපට ලැබුණා. මෙන්න මේ කරුණු පිළිබඳ යෝනිසෝ මනසිකාරය පවත්වන්න බෑනේ තිරසං සතෙකුට. මේ කරුණු ගැන යෝනිසෝ මනසිකාරය පවත්වන්න බෑනේ දුගතියක ඉන්න කෙනෙකුට. වරුණ බලන්න ඒ කාරණයෙන්ම අපිට මොනතරම් ලාභයක්ද මේ මිනිස් ජීවිතේ. හොඳයි. මේ කරුණු ටික දැන් තෝරා ගත්තොතින් හරි හැටි. ඒ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා කලල් මඩ ගොහරුවෙන් කෙලස් මඩ ගොහරුවෙන්
ගොඩට ඇවිල්ලා නාල පිරිසුදු වෙලා යලි කිසිදාක අපිරිසුදු නොවන කෙනෙක් බවට පත්වෙන්න. මේ කරුණු තේරුම් ගත්තොත් උත්තම සැනසීම වන චතුරාර්ය සත්‍ය අවබෝධයට මීට වඩා අවස්ථාවක් තවත් නෑ වරුණ. ඔන්න මිනිස් ජීවිතේ වටිනාකම. ඇයි එහෙම දේශනා කරන්නේ? අපි නිතර සාකච්ඡා කරනවානේ මිනිස් ජීවිතයයි බුද්ධ ශාසනයයි කන් දෙක ඇහෙන කමයි ශ්‍රද්ධාවයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි මේ ටික එකතු වෙනවා කියන එක උපමාවකින් කියන්න බෑනේ වරුණ. මේ ධර්මතා සමූහයේ එකට ගොනු වෙලා අවස්ථාවක පැමිණීම උපමාවකින් කියන්න බෑ. මෙන්න මේ වගේ කියලා කියන්න බෑ. අපි නිතර කතා කරන්නේ කන කැස් බෑව වේසිදුරෙන් උඩ බැලීම වගේ මිනිස් ජීවිතයක් ලැබීම කියලා. හොඳයි, මිනිස් ජීවිතයක් ලැබීම ඒ තරම්ම දුර්ලභ නම් බුදුපතක් කොච්චර දුර්ලභද? මේ ටික එකතු වීම කොච්චර දුර්ලභද? ඒ නිසා මිනිස් ජීවිතයට කවදාකවත් වරුණ සිතිවිල්ලකින්වත් මිනිස් ජීවිතය අව탁ෂේරු කරන්න හොඳ නැහැ. මම මනුස්ස ලෝකෙට ආව මහා ජයග්‍රහණයක් කරපු කෙනෙක් කියන අභිමානය, සතුට, ප්‍රීතිය ඇති කර ගන්න ඕන. ඒ වගේම තමයි අර වරුණ කිව්වේ අනිත් පැත්ත ගැන. දැන් මේ මිනිස් ජීවිතය වර්ධවාගෙන ධර්ම මාර්ගයෙන් බැහැරට ගියොත් ආනන්තරීය පාප කර්ම සිද්ධ වන తත්වය දක්වාම මේ මනස දූෂිත වෙනවා. ඒ තරමින්ම නිහින දීන බවට පත් වෙනවා. ඒ නිසා වරදවාගෙන බලවත් පව් සිද්ධ කරගන්නත් මිනිස් ජීවිතේ හේතු වෙන්න පුළුවන්. හරි හැටි හඳුනා ගත්තොත් වරුණ උත්තම ලාභයෙන් සසර ගමනේ අපට ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් මේකම තමයි හේතු වෙන්නේ. ඒ නිසා මේ අසාගෙන සිටින දිනෝ 1000ක් දෙනා දරුවෝ වෙන්න පුළුවන්, මහලු අය, මැදි වයස වෙන්න පුළුවන්, හැමෝම තම ජීවිතයට පළමු කොට වටිනාකමක් දෙන්න. ඇයි එහෙම වටිනාකමක් දෙන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාළනවා දුර්ලභෝ manussත්ත පටිලාභෝ. මහණෙනි, මිනිස් ජීවිත ප්‍රතිලාභය දුර්ලභයි. ඒ බුද්ධ වචනය පිළිගන්නවා නම් උත්තම දෙයක් ලාමක දේවල් සඳහා යොදා ගන්න එපා, යොමු කරන්න එපා. මිනිස් ජීවිතය අති උත්තම දෙයක්. ඒ ලාමක දේවල්ට යොමු කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධ කර ගැනීම පිණිස තිසරණේ පිහිටා තිසරණේ කිලුට කරගන්නේ නැතිව, සීලයක පිහිටා සීලය කිලුට කරගන්නේ නැතිව, සමතයක පිහිටා විදර්ශනා වඩන්න මේ අවස්ථාව දිවි හිමියෙන් භාවිතයට ගන්න කියලා අපි මේ සාකච්ඡාව ආරම්භ කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාව සිහිපත් කරමින් මෛත්‍රියෙන් සිහිපත් කරනවා වරුණ. එහෙමයි සන්නස දැන් ඒ ඔබ වහන්සේ සිහිපත් කරපු උතුම් වූ මනුෂ්‍ය භාවය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරලා එහි යම් ආකාරයකට අනිත් පස බලන්නට අපට තියෙන හැකියාව. දැන් සමහරු පටලවාගෙන තිබෙනවා මනුෂ්‍ය භවයයි ඒ වගේම මේ පංච ඉන්ද්‍රියයන් නැත්නම් අපේ ඇස කන නාසය දිව ශරීරය මේවා පටලවාගෙන තිබෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකු හිතන්න පුළුවන් අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ එක උත්තරීතරයි උතුම්. හැබැයි මේ කුණප ශරීරයක්නේ, දෙතිස් මහ කුණපයන්ගෙන් සමන්විත ශරීරයක්නේ අපිට තියෙන මෙහි ඇති වටිනාකම මොකක්ද කියලා. අපි එතකොට අපේ මනස එහෙම වෙනස් කරන තැනටපත් වෙන්නේ. ධර්මානුකූලව බලනකොට එහි හරය ඊටමත් ඉහළ වෙන්න පුළුවන්. හැබැයි අපේ දැන් අර උතුම් මනුෂ්‍ය භාවය එලෙසින් පවත්වාගෙන මේ ශරීරයේ තිබෙන වෙනස් වීම, අනාත්ම ස්වභාවය මේවා හඳුනා ගැනීම එතකොට කාරණා දෙකක් විදිහට පරස්පර විරෝධී අදහස් දෙකක් විදිහට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් අර තියෙන උතුම් භාවයේ මනුෂ්‍යත්වයේ තිබෙන උතුම් භාවයේ තබාගෙන කොහොමද අපි මේවා විනාශ මුඛයට යනවා, මේවා අපිට ඕන විදිහට පවත්වන්න බැහැයි කියන හැඟීම ඇති කරගන්නේ. පින්වත් වරුණ, දැකලා ඇති නේද ඔය පාරෙම යනකොට පාරවල් අයිනේ අගුපිලේ ලොන් හැලිච්ච සුනකයන් ඉන්නවා වැතිරිලා. ඒගොල්ලන් දන්නවද මේ ශරීරයේ දුකක්, මේ ශරීරයේ ලොම් හැරෙනවා, මේ කෙස් ලොම් වලින් සමන්නාගතයි කියලා ඒගොල්ලන්ට තේරෙනවද? තේරෙන්නේ නැහනේ. හැබැයි දැන් මේ මිනිස් ජීවිතයේ කෙස් ලොම් නියදත් වලින් පිරීගිය, අසුබ කොටාස වලින් පිරීගිය එකක් කියලා තේරුම් ගන්න හේතු උනේ මොකක්ද? මිනිස් ජීවිතයමයි. මිනිස් ජීවිතයනේ. මිනිස්සෙක් වෙච්ච හින්දානේ මේක තේරුම් ගන්න පුළුවන් වුණේ වරුණ. බලන්න එපමණකින්ම මිනිස් ජීවිතය මොනතරම් ශ්‍රේෂ්ඨද කියන තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, අසුර ලෝකෙට සාපේක්ෂව. ඉතින් එනිසා මේ මිනිස් ජීවිතයේ සකස් වෙලා තියෙන මේ කේසාදී කොටස් අසුබ වශයෙන් බලන්න කියලා වදාලේ මේ තුල කෙලෙස් වැඩෙන, මේ තුල උමතු වන, මේ තුල මුසපත් වෙලා පෞරස් වෙන හින්දා ඒ වගේ අතමිදීම පිණිස මාවතක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ. එනිසා ඒක තමයි තථාගත දර්ශනීය සතිය පිහිටුවන එක කොටසක් තමයි මේ ශරීරය. මේ ශරීරයේ අවයවයන් කොටස් ඒවා වෙන් වෙන් වශයෙන් බලද්දී ආත්ම සංඥාව දුරු වෙනවා. ඒ වගේම නිත්‍ය සංඥාව
සුඛ සංඥාව, සුභ සංඥාව මෙව ප්‍රහාණය වෙන්න ඒ ක්‍රමේ හේතු වෙනවා. එයම ධර්ම අවබෝධයට මාවතක්. එනිසා මිනිස් ජීවිතය උතුම් මිනිස් ජීවිතයේ ශ්‍රේෂ්ඨ භාවය පිළිඹුවන අවස්ථාවක් තමයි මිනිස් කය ගැන තේරුම් ගැනීමටම අවස්ථාව සලසා දීම. සිහිය පිහිටුවීමේ හැකියාව උදාපත් වීම. එනිසා මේ ශරීරය කුණප කොටාස වලින් ගැවසී ගත්තයි කියලා මේක පිළිකුල් කරනවා නම් ඒ පිළිකුල් කරන්නට ඕනි වරුණ ප්‍රඥාවෙන්මයි. අවබෝධයෙන්මයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් ගැවසී ගත්ත ශරීරයක් තබාගෙන තවත් එබඳු ශරීරයක් තියෙන පුද්ගලයෙක්ව පිළිකුල් කරනවා නම්, ලාමක කරනවා නම්, හැලුවටපත් කරනවා නම් ඒක මේ ධර්මයේ පිහිටපු කෙනෙකුගේ මානසිකත්වයක් නෙමෙයි වරුණ. අවබෝධයක් කරගන්නට ඕනි මගේ ශරීරයත් මෙහෙමයි, මේම කොටස් වලින් යුක්ත එකක්, මේ ශරීරයේ කෙස්ලොම් වලින් අසුචි මල මුත්‍රා වලින් පිරීගේ එකක්, මෙබඳු ශරීරයක් පරිහරණය කරන මම රාග දේශ මෝහ මද මාන ඊර්ෂ්‍යා පාප වඩමින් මේ මිනිස් ලෝකේ ජීවත් වෙලා දවස් කීයද සතුටක් හොයාගෙන යන්න තියෙන. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගේ කාරුණික අවවාදයේ අනුශාසනාවේ පිහිටන්න මේ ජීවිතය හේතු කරගන්නවා. අන්නේම හිතන්නයි භාග්‍යවතුන් වහන්සේ ශරීරය ගැන කියලා දුන්නේ. ඉතින් වරුණ ඒ වගේ ශරීරයක් ලැබලා අපි දක්ෂ වෙන්නට ඕන මේ වගේ ශරීරයක් මුල් කරගෙන ඇති වෙන්නට තියෙන කෙලෙස් අඩු කරගෙන දිනක නැති කරගන්න. ඒ උදෙසාම මේ ජීවිතේ පාවිච්චි කරන්න. ඒ උදෙසාම මේ කය ගැන මෙනෙහි කරන්න. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට අපි රූපය පිළිබඳව යම් ආකාරයකට උඩඟු වෙන්න හොඳ නැහැ. මාන්නයක් ඇති කරගන්න හොඳත් නැහැ. මනුෂ්‍යත්වයේ පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම සිදු කිරීම අනවශ්‍යම දෙයක්. ඒ කියන්නේ එහි උතුම් බව අපි අගය කළ යුතුමයි. අනෙක් පසින් මේ සියල්ල අපට ඕන විදිහට පවත්වා ගන්නට බැහැ කියන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ස්වභාවය පිළිබඳව, ධර්ම ස්වභාවය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම මිනිසෙක් විදියට තමන්ට ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හඳුනාගත්ත කෙනෙකුගේ ලක්ෂණයක්. දැන් ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේ අපි දකින්නේ බොහෝ වෙලාවට තමන්ට රූප සම්පත්තියක් ලැබුණත් යම් යම් ආකාරයෙන් බලයෙන් ධනෙන් එහෙම ලැබුණාම යම් කෙනෙකුට මේ සියලු දේවල් එක තිබෙන බැඳීම වැඩිවීම නිසා මනුෂ්‍යත්වයේ වටිනාකම ඒ තුලින් මනින්නට යනවා. ඒ තුලින් මනින්නට ගොස් ඇතැම් වෙලාවට තමන්ට කුසල පක්ෂයේ කෙසේ වෙතත් අකුසලයට පාපයට තමයි වැඩි වශයෙන් නැඹුරු වෙන්නේ. එතකොට අපි මේ සියලු දේවල් වලට මුල් වෙන හිතේ ලොකු කාර්යභාරයක් මෙහිදී තිබෙනවා නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම වරුණ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ තියෙන අතිශයින් සෝභමාන මනස්කාන්ත රූප සෞන්දර්යය. බුද්ධ රූපය තරම් ලස්සන රූපයක් මේ ඇස් දෙකෙන් දකින්න හම්බෙන්නේ නැහැ නේ වරුණ. දෙවියන්ටත් තියෙන ඇසට රස දුන්න බුදුරජාණන් වහන්සේනේ. බ්‍රහ්මයන්ටත් තියෙන ඇසට රස දුන්න බුදුරජාණන් වහන්සේනේ. ඒසා ආශ්චර්යමත් රැස් වී දෙන මහා පුරුෂ කුඩා ලකුණු වලින් බබලන ශරීරයක් තබාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ රූපය ගැන කොහොමද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ මේ රූපය අගය කළා දෙක මොහොතක්. වේදනා සංඥා සංඛාර විඥාන මොහොතකට අගය කළාද? අගය කළේ නෑනේ. භාග්‍යවතුන් වහන්සේ හැබැයි දේශනා කරන ලස්සන රූපයක් ලැබෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හේතු වශයෙන් ඵල වශයෙන් ජීවිතේ මනාව තෝරලා දුන්නානේ. එහෙම තෝරා දුන් ශාස්ත්‍රූන් වහන්සේ වැඩ හිටපු කාලේ පවා ඔබ අහලා ඇතිනේ. ඒ කාලේ ඇතැම් ඔය රූපනන්දා වගේ අය බුදුරජාණන් වහන්සේ රූපයට නිඳා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවේ නැහෙනි වන්දනා කරන්නව. ඒතර කොච්චරනම් ඒ රූපයට ඒගොල්ලෝ බැඳිලා හිටියද කියලා බලන්න. ඉතින් ඒ වගේ අය කොයි කාලෙද ලෝකේ ඉන්නවනේ වරුණ. රූපයට රාගයෙන්, රූපයට මෝහයෙන්, රූපයට බැඳී යාම, රූපය උපාදාන කරගෙන යමෙක් පසු වෙනවා නම් ඒක නෙමෙයි වරුණ මිනිස්කමට අගයක් දීම කියලා කියන්නේ. ඒක හුදු කාමුකත්වයේම තවත් පිටුවක් විතරයි වරුණ. රූපය අගයන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. රූපය අනවශ්‍ය විදියට ගරහා කරන්නත් නෙමෙයි, රූපය අවබෝධ කරගන්න. රූපය නැවත නැවත සකස් කරන හේතු ප්‍රහාණය කරන්න. ඇයි හේතු ප්‍රහාණය කරන්න කිව්වේ? හේතුන් නිසා සකස් වන රූපය සංඛතයි, විපරිණාම ධර්මයි, අනිත්‍යයි, දුකට හේතුවක් අනාත්මයි. යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් මේක දුකක්නේ. ඒ දුක එන්නේ විවිධ මට්ටමින් පුද්ගලයන්ට. සමහර කෙනෙකුට අවුරුදු ගාණක් අඬන්න මේ රූපේ වදයක් වෙන්නේ නැද්ද? සමහර කෙනෙක් හොඳට මහ පොළොවේ ඇවිදලා හැඩි දැඩිව ඉඳලා ලෙඩ ඇඳට වැටෙන්නේ නැද්ද? සමහර විට ජීවිත කාලෙම ඔලුව උස්සන්න බෑනේ. මේ කතා කරන ඔබ මට හිට මොනවා වේද කියලා වරුණ කියන්න පුළුවන්ද? එතකොට මෙහෙම රූපයකට අනවශ්‍ය අගයක් සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුටවත් දෙන්න පුළුවන්ද? දෙන්න බෑ.
එතකොට මේ ටික තෝරා ගැනීම සඳහා මිනිස් ජීවිතයේ පාවිච්චි කරන මිනිස් චින්තනයේ පාවිච්චි කරන මිනිහෙකුට ලැබිලා තියෙන පිරිසිදු ඒ අදහස් මාලාව පාවිච්චි කරන එක ඇති වරද මොකක්ද? රූපය කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ වලට අයිති කියලා මෙනෙහි කරන එකෙන් ඒ මනුස්සයාට මොනවද අහිමි වෙන්නේ? එයාට කොච්චර දේවල් ලැබෙනවද එහෙම මෙනෙහි කරනකොට? ලැබෙන දේ මොනවද? එයාට ඒ රූපය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. රූපය දිරද්දී වෙනසෙද්දී ලෙඩ හැදෙද්දී රූපේ නිසා ඇති වෙන්න තියෙන පීඩාවන් සියල්ලම ප්‍රහාණය වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූපය ගැන හිතන්න කිව්වේ ජාති ධර්මයක් ඇටියට, ජරා ධර්මයක් ඇටියට, ව්‍යාධි ධර්මයක් ඇටියට, මරණ ධර්මයක් ඇටියට. ඉතින් ලෝකේ මිනිස්සු වරුණ මේ රූප පිළිබඳව විවිධාකාරයෙන් බැඳෙනවා. රූප විතරක් නෙමෙයි. රූපේ නිසා ඇතිවන වේදනාව, රූප ශබ්ද ගන්ධ නිසා ඇතිවන සංඥා, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන් නිසා ඇතිවන ඒ සංස්කාරයන්, ඒ නිසා ඇතිවන පහළවන සිත් පරම්පරාව. මේ පංච උපාදානස්කන්ධයට මොනතරම් බැඳීමක් ඇති කරගෙනද ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ. මට මතක් වෙනවා වරුණ දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්නකොට ඒ කාලේ හිටිය ප්‍රසිද්ධ උපාසකෙක් ඉච්ඡානංගල උපාසකතුමා කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේට හරීම ආදරේ. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බොහෝ වැඩ තිබුණොත් එනවා. සමහර වෙලාවට හවස් කාලේ ගොවිතැන්පත් ඉවර කළා මේ රෑ දෙගොඩ හරියක් යාම එනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඒ තරම් ශ්‍රද්ධාවන්ත කෙනෙක්. හැබැයි මේ උපාසකතුමාට ටික කාලයකින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න හදිසියෙ වෙන්න බැරි වුණා. නොඒ කටයුතු යෙදුණා වරුණ. නොසිතූ විදියෙන් එක එක කටයුතු යෙදුණා, අමුදරුවන්ගේ කටයුතු යෙදුණා. ඉතින් ඒවත් එක්ක එන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මේ උපාසකතුමා සවැත් නුවරට ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා සිරිපා වන්දනා කළ එකත්පසක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා චිරස්සං කෝත්වං උපාසක ඉමං පරියාය මකාසි යදිදං ඉදහගමනාය. උපාසක මහත්තයා බොහෝ කලකින් නේද මේ දෙව්රම් විහාරයට ආවේ. අන්නේ වෙලාව මේ උපාසකතුමා ප්‍රකාශ කරන වරුණ චිරපටිකාහම් බන්තේ භගවන්තං දසනාය උපසංකමිතුකාමෝ. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දවස් ගානක ඉඳන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එන්න හිත හිතාමයි හිටියේ. අපි චාහං කේහි චික්කිච්ච කරණීයේහි ව්‍යාවටෝ කියනවා. ඔය දැන් කාලේ මිනිස්සු කියන්නේ බොහෝ වැඩ තිබුණා ස්වාමීන් වහන්සේ. එකක් නෙවෙයිනේ. අන්න ඒක කියනවා මේ උපාසකතුමා. නාසක්හිම් භගවන්තං දසනාය උපසංකමිතුං. අනේ ස්වාමීනි බැරි වුණා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න එන්න. අන්නේ වෙලාවේ වරුණ බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වර මිහිරෙන් ගාථා ධර්මයක් දේශනා කරනවා. ඒක බණ කතාවකුත් වෙනවා, උදානයකුත් වෙනවා, ජීවිතය ගැන කියා දෙන මහා ගම්බීර දර්ශනයක් ගැබ්බූ සතර පදයක් වෙනවා. ඒකම වරුණ ජීවිතාවලෝකනේ කැඩපතක් වෙනවා. එහෙමයි. මට මතක් වෙනවා මේ ගාථාව සුඛං වත තස්සන හෝති කිංචි සංඛාත ධම්මස්ස බහුස්සු තස්ස සකින්චනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ධ රූපෝ. වර්ණ මෙන්න මේම මේ ගාථාව දේශනා කළේ. ඒ ගාථාවේ අර්ථයට හොඳට අවධානය යොමු කරන්න. මේ ලෝකේ කාට හරි රාගයෙන් ද්වේෂයෙන් පලිබෝධයක් නැත්නම් එයා කෙලෙස් ධර්ම යම් පමණකට හෝ අවම කරගෙන එක්ක මුළුමනින්ම ප්‍රහාණය කළා නම් ඉන්නේ. එයාට මේ ධර්මයේ යම් පමණකට හෝ වැටහෙනවා නම් එයා මේ ලෝකෙ සුවසේම ජීවත් වෙනවා, පලිබෝධයක් නැහැ. අනේ ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකෙ මිනිස්සු රූපෙට බැඳිලා, අන් අයගේ රූප වලට බැඳිලා ජනෝ ජනස්මින් පටිබද්ධ චිත්තෝ. ඔන්න වරුණ දේශනා කරන්න ඇති. මේ ලෝකේ මිනිස්සුયો මිනිසුන්ට බැඳිලා, කාන්තාවරු පිරිමින්ට බැඳිලා, පිරිමි කාන්තාවරුන්ට බැඳිලා, රූපයට බැඳිලා, ඔවුන් නිසා ඇතිවන ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට බැඳිලා මහා විනාශයක වැටෙනවා කියලා උදානයක් ප්‍රකාශ කළා. උදානයක් කියන්නේ වරුණ එක ධර්ම පාඨයක්. එයින් කියලා දෙන්නේ මහා ගැඹුරු ධමයක්. ඉතින් බලන්න මේ නික්ලේසී හදවතේ මේ උපාසකතුමාගේ කතාව ඇහුවට පස්සේ ඇතිවෙච්ච උදාන ප්‍රකාශය බුදුරජාණන් වහන්සේගේ. බලන්න මේ සමාජයට තෝග නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා. එහෙමයි. හැම දෙයකටම කාලයක් තියෙන. රූපය අගයන්න, රූපය වඩන්න, රූපය පවත්වන්න, රූපය පිරිමදින්න, රූපය පාට කරන්න. දවසකට කොච්චර වෙලාවක් ගත කරනවද? මාසයකට කොච්චර කාලයක් ගත කරනවද? අවුරුද්දකට එකතු කරලා බලන්නේ පැය ටික වරුණ. හොඳයි. අවුරුද්දක් ගත වෙනකොට භාවනාවක් වෙනුවෙන්, සමාධියක් වෙනුවෙන් මේ කෙලෙස් කුණු කන්ද ඉවත් කරන්න වෙහෙසිච්ච කාලය එකතු කරලා බලන්න ඉතාම කුඩායි. පැය ගාණක්වත් එන්නේ නැහැ. ඉතින් වරුණ අපි ඕකටද මනුස්ස ලෝකෙට ආවේ? මෙන්න මෙහෙම කල්පනා කරන්න ඔබ. නුවණින්ම හිතන්න. රූපය පිරිසිදු කරනවා වගේ, රූපය අගය කරනවා වගේ, රූපය පැහැපත් කරන්න වෙහෙසෙනවා වගේ, ධනෙ වියදම් කරනවා වගේ මම නම් හිතන්නේ වරුණ පිරිසිදුකම ඇති හොඳටම. තොල් දෙකට ලැබිලා තියෙන පාට හොඳටම ඇති වරුණ. කොහොමද දන්නවනේ තොල් රතු කරපුවාම මේ රතු කරලා තියෙන්නේ කියලා?
ඇහි බැම දෙකක් පිහිටලා තියෙනවා. ඕක පාට ගෑවත් ගැලෙව්වත් දන්නවනේ මේක මෙහෙම කරලා තියෙනවා කියලා නුවණ තියෙන කෙනෙක්. හැමට යම් පාටක් ලැබිලා තියෙනවා මෛත්‍රී භාවනාව නිසා, එයා සංසාරේ පින් කරපු නිසා. ඔය හැමේ නොයෙක් දේවල් තවරුවාය කියලා පවතිනවද වරුණ? ඒ නිසා අපි තමනුත් රැවටිලා ලෝකයක් රවටන්න ගන්න ප්‍රයත්නයට වඩා ඒ සඳහා වේදම් කරන ධනය, ඒ සඳහා ගන්නා වෙහෙස වරුණ මේ ධර්මය අවබෝධ කරගන්න ගත්තොත්. ඇයි මේ මිනිස්කම මේ වගේ ලාමක දෙයකට හැල්ලු කරන්නේ? එනිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ මිනිස් ජීවිතය හැල්ලුවට ගන්න එපා. සොච්චමක් හැටියට සලකන්න එපා. මේ මිනිස් ජීවිතයට අගයක් දෙන්න. ඇයි? ධර්මාවබෝධය සඳහා සුදුසු භූමියක් මේක. අන්නේ නිසයි වර්ණ මිනිස් ජීවිතය අගය කළේ බුදුරජාණන් වහන්සේ. ධර්මාවබෝධය සඳහා සුදුසු භූමියක් මේ මිනිස් ජීවිත ප්‍රතිලාභය. යෝනිසෝ මනසිකාරයක වඩන්න පුළුවන් මිනිස්සෙකුට. එයින් අදහස් කරනවරු දෙවියන්ට බ්‍රහ්මයන්ට බෑ කියන එක නෙමෙයි. මම කියන්නේ අවම තලය මිනිස් ලෝකේ. එතකොට මෙතනින් ඉඳන් තමයි බෝධිපාක්ෂික වඩන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය භාවනාව කරන්න පුළුවන්. සමත විදසුන් නුවණ දියුණු කරගන්න පුළුවන්. මේවා දිරණ මැරෙන ජරාවට පත්වෙන දේවල් කියලා හිතන්න පුළුවන්. හැඟීම් පාලනයක් ඇති කරගන්න පුළුවන්. මේ ඔක්කොටම අවස්ථාවක් නෙමෙයි ජීවිතේ. ඒ නිසා කෙලස් નિરાයාසයෙන් හදවතේ උපදිනවනේ. රූපය ගැනයි, වේදනා ගැනයි, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ විෂය රූප ගැනයි, ඇස කන නාසාදී ඉන්ද්‍රිය ගැනයි, බාහිර වස්තු ගැනයි, මේ අතුලාන්තය ගැනයි වරුණ කොච්චර කෙලස් උපදිනවද? එහෙම උපදින කෙලස් සහිත ජීවිතයක් ලබාගෙන තවත් ඊටම රුකුල් දිදී නොයේ කෙලස් තව උපදවන විදියට ජීවිතේ පාවිච්චි කරනවා නම් අන්න එහෙමයි වරුණ අපි මෙතෙන්දී හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට පූජෝපහාර දක්වන්න නම් මේ ධර්මය වෙතම යෝනිසෝ මනසිකාරයෙන් පිවිසලා ධර්මාවබෝධයේ වෙතම ඔබ සතු සියලු ශක්තියින් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පහදලා දුන්නු කාරණාවට මේ මට යොමු කරපු ප්‍රශ්නයක තිබුණ එහෙම ගැටලුවක් මා හිතනවා මෙතනදී මේක निराකරණය කරගෙන යන්නට අවස්ථාව තියෙනවා නම් ඉතා වැදගත් කියලා. මොකද සිද්නේ තසපු ධර්ම සාකච්ඡාව වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවකෙක් යොමු කරපු තිබුණ ප්‍රශ්නයක්. ඔහු සිහිපත් කරලා තිබුණ ඔය කාරණාවම තමයි ස්වාමීන් වහන්සේ දැන් අපට යම් ආකාරයකට අනුන්ගේ රූපයක් තව කෙනෙක් අගය කරන අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට ඔහු දක්වලා තිබෙන්නේ නළු නිලියන්ගේ රූපවලට අපි ඇලෙනවා, කැමති වෙනවා, ඒ සම්බන්ධව හිතින් යම් ආකාරයකට බැඳී පවතිනවා. මේ බැඳීම දේශනාවට අනුකූලව අපි කරගන්නා වැරද්දක්, අකුසලයක්. නැත්නම් ඒ බැඳීම තුල අපි යම් ආකාරයකට ධර්ම මාර්ගයෙන් තරමකට හෝ ඈත් වෙලා තිබෙන්නේ. හැබැයි සම්බුදුරජාණන් වහන්සේ නමකට අපි තිබෙන කැමැත්ත, ඒ රූපයට ඇලීම අපි නිතරම සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය පිළිබඳ බොහොම ගෞරවයෙන්. ඒ ඇලීම අපේ ජීවිතයට අකුසලයක් නොවන්නේ. නැත්නම් ඒ ඇලීම තුල අපිට පීඩාවක් ඇති නොවන්නේ ඇයි කියන කාරණය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් නළු නිලියන අතර මේ ඇලීම කියන එක දෙවිධයකට කෙනෙකුගේ හිතට බලපාන්නේ කෙසේද කියන කාරණය පහදලා දෙන්න කියලා තමයි තුමන් විමසලා තිබෙන්නේ. වරුණ, රූපය දිහා බලද්දී යම් කිසි කෙනෙකුගේ රූපය ලස්සනයි නම් හිතේ පැහැදීම ප්‍රසාදයක් ඇති වෙනවනේ. එහි ඇති අභෞවිය භාවයකුත් නැහනේ. එහෙම ඇති වුණා කියලා වරදක් නැහැ. රූපේ ලස්සන නැහැ. ඒ පිළිබඳ හිතේ පැහැදීමක් ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වරුනේ රූපය මුල් කරගෙන හිතේ රාගය වැඩෙනවා නන්නේ. ඔය කියන නළුවෙකුගේ හෝ නිලියකගේ හෝ රූපය අධ්‍යා බලලා අහෝ මේ ඇත්තට මේ රූපේ ලැබිලා තියෙන සංසාරයේ මෛත්‍රිය පුරුදු කරපු නිසානේ. එහෙම කියලා අනුමෝදන් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ආගිතේ කුසල් වැඩෙන්නේ වරුණ. හැබැයි ඔය කියන නැත්තන්ගේම අංගපසංග දිහා බලලා නැති රාගයක් උපදවාගෙන, නැති මානසික අසංවරයක් උපදවාගෙන කෙනෙක් අමාරුවේ වැටෙනවා නම් වරුණ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාන්ත සුන්දර රූපය දැක්කට පස්සේ වරුණ කිසි කෙනෙකුට රාගයක්, ද්වේෂයක්, මොහයක් උපදින්නේ නැහැ. නුවණක් නැති, කල්පනා ශක්තියක් නැති කෙනෙකුට එහෙම යම් ආකාරයකින් වුණොත් හැර බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කට පස්සේ නැති ශ්‍රද්ධාව ඇති වෙනවා. නොපිහිටපු සීලය පිහිටනවා වරුණ. නොපිහිටි යෝනිසෝ මනසිකාරය දැකීම මාත්‍රයෙන් ඇති වෙනවා. පපුවේ අවුරුදු ගානක් බුර බුරා නගින ගිනි දලු බුදු සිරිපාභියසදී නතර වෙනවා. රජකුමාරවරු කී දෙනෙක් අඬ ආවද බුදුරජාණන් වහන්සේ ළඟට? ඇමතිවරු කී දෙනෙක් අඬ ආවද? සාමාන්‍ය සිටු කුමාරවරු කුමාරිකාවෝ කී දෙනෙක් අඬ ආවද? සාමාන්‍ය මිනිසු හැඬු කඳුලෙන් කී දෙනෙක් දෙව්රම් විහාරයට ආවද? ලේඛනගතව තියෙන බොහොම සීමිත පිරිසයි වරුණ. සීමිත ප්‍රමාණයයි. එතකොට මේ හැමෝටම බුදුරජාණන් වහන්සේගේ දැකීම, ඒ ආශ්චර්යමත් රූපය නෙත ගැටීම මාත්‍රයෙන් හදවත සංසිඳවන ආශ්චර්යමත් බලයක් ඒ රූපයේ තිබුණා. එනිසා බුදුරජාණන් වහන්සේගේ රූපය දිහා බලලා හෝ ඒ රූපය දැක්කේ නැති කෙනෙක්ගේ ගැන හිතලා හෝ ඇති කරගන්නා ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධා සිත, ඒ ශ්‍රද්ධා බලය නිවන් පිණිසම හේතු වෙනවා.
එතනින් මෙහා ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඒතර බාහිර ලෝකේ තියෙන රූප දැකීමෙන් නූපන් රාග දේශ මොහ හට ගන්නව නම් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම වරුණ ඕකට මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. කුමක්ද? මම කලිනුත් මේ කාරණය ප්‍රකාශ කරලා තියෙනවා. නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ලස්සන රූප තියන අයගේ ලස්සන රූපවල හෝ ඒගොල්ලන්ගේ කටහඬේ හෝ ඒගොල්ලන්ගේ ඇස් දෙකේ හෝ ඒගොල්ලන්ගේ මුහුණේ හෝ නෙමෙයි වරුණ කාමයේ කියන සංකල්පය හටගන්නේ. ඒක අරමුණු කරගෙන ඒ අරමුණ ගන්න කෙනාගේ හදවතේ හිතේ කාමේ හටගන්නේ. ඒක සංකල්පයක්, ඒක චෛතසික ධර්මයක්. ඒක චිත්තෝත්පාද ධර්මයක්. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් ඒ වගේ කෙනෙක් දිහා බලලා මුදිතාව වඩන්න. කොහොමද මුදිතාව වඩන්නේ? මේ රූපේ ලැබෙන්නේ මෙන්න මේ හේතු නිසා. ඒ හේතු මෙයා සංසාරේ සම්පූර්ණ කරා. අනේ දැන් එයාට ලස්සන රූපේ ලැබුණා. ඒ ලැබිච්ච රූපේ දැන් එයා වැරදි විදිහට පාවිච්චි කරනවා. අනේ මෙයාට අනාගතේ දැන් මේ ලස්සන නැති වෙනවානේ. එයාට පුළුවන් එතන මුදිතාවත් ඇති කරගෙන සංවේගයක් ඇති කරගෙන රූපේ ආදීනවත් දැකලා රූපේ මුසපත් වෙන ලෝකයේ දිහා බලලා සංවේගයක් ඇති කරගෙන මම නම් රූපේ මුසපත් වෙන්නේ නැහැ කියලා හිතලා මේ ධර්මයට බැස ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමයේ දැන ගැනීම වරුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් රූපේ ඉදිරියේ මේ ලෝකේ තියෙන සියලු දෙනාගේ රූප හරියට අර නවදැලි හේනක දාගිය වඳුරු වැඳිරි රූප වගේ. ඒකත් මතක තියාගන්නට ඕන වරුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම ආශ්චර්යමත් උතුමෙක්. ඔය කවුරුත් ඔය ප්‍රශ්න අහන බුදුරජාණන් වහන්සේ දැක්කනම් එතනින් එහා රූපයක සැනසෙල්ලක් හොයන්නේ නැහැ වරුණ. නොදකපු හින්දාම ඔය ප්‍රශ්න මට එන්නේ ඔබට එන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අබිනීල නෙතුසංගලේ කාන්ති ධාරාව යමෙකුගේ නෙතග ගැටුණා නම් එතනින් එහාට ආයේ රූපයක් මොකටද වරුණ? ඒ මිහිරි හඬ හා සමාන හඬක් දෙවියන්ට බ්‍රහ්මයන්ටත් නැත්තම් එතනින් එහා හඬක සැනසෙල්ලක් එයා හොයයිද? ඒ මගින් ලැබෙන ශාන්තිය බුදුරජාණන් වහන්සේ ළඟ දෙවුරම් විහාරයේ ගහක් යටට වෙලා වාඩි වෙලා වරුණ බුදු ගුණ හිතන්න තිබුණා නම් බුදුරජාණන් වහන්සේ සුවඳ කුටියේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සුවඳ කුටියේ වැඩ ඉන්න වෙලාවක දෙවුරම් වනාරණේ ගහක් යට වාඩි වෙලා අපිට බුද්ධානුස්සතිය කරන්න ලැබුණා නම් වරුණ මොන්න තරම්නම් ඒ මොහොත හිතලා බලන්න හිතින් ගිහිල්ලා අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අපේ සිත දිහා බලලා අපි සංසාරේ වඩපු ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා අපිට කියලා දෙන්නේ නැද්ද මහාන නුඹ නැත්තම් උපාසකේ උපාසිකාව නුඹ මෙන්න මෙහෙම ඔය භාවනාව ඉස්සරහට අරන් යන්න කියලා. ඒ ඔසේ කාන්තේ මගපල නිවනින් සැනසීලා දෙවුරම් විහාරයට පයින් ආපු අපි අහසින් යන්න තිබුණ වරුණ. ඉතින් එහෙම ආශ්චර්යයක් අපිට නැති වෙච්ච තැන තමයි මේ විවිධ විසම විතර්ක ඇති වෙලා තර්ක විතර්ක වල පැටලිලා වාද විවාද වල පැටලිලා අපේ හිතුත් තලාගෙන අන් අයගේ හිතුත් අපිරිසුදු කරලා අපිත් නැහි ලෝකයක් නහන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න අනුකම්පාවෙන් කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මිහි මඩලට උදා වූ අසම සම හිරු මඩලක්. අසම සම සඳ මඩලක්. මම නිතරම කියවෙනවා මගේ අදින් දේශනාවක ආරම්භයේදී මගේ අන්ධකාර ලෝකයට පායා ආරන් හිරු මඩල බුදුරජාණන් වහන්සේ කියලා. ඔබේ අන්ධකාර ලෝකයට පායා ආරිදී සඳමඩල බුදුරජාණන් වහන්සේ කියලා. ඒක වරුණ පරම සත්‍යයක්. මේ කතාව, මේ සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ පහළ නොවන්නට අපි අතර සිද්ධ වෙයිද? දැන් බලන්න අපිට දැන් වැරදි දේ තෝරගන්න හොඳට මේ ධර්මය භාවිතයට ගන්න පුළුවන්. මේ ධර්මය නිසා අපිට හරි දේ තෝරගන්නත් පුළුවන්. මේ ධර්මය නිසා අපිට අපේ ජීවිතේම මැන ගන්න පුළුවන්. ධර්මයේ ආදාසයක් කරගෙන මම කොතනද දැන් අතර වෙලා ඉන්නේ? මම කවුද? කෙබඳු කෙනෙක්ද? මම මේ උතුම් ධර්මයට අනුව කෙබඳු ආකල්ප වලින් යුක්ත කෙනෙක්ද? මට පුළුවන්ද මෙහෙම ගියොත් ධර්ම අවබෝධයක් කරන්න? ආදී වශයෙන් තම ජීවිතයේ දෙස ඉතා හොඳින් දැක ගන්න මේ ධර්මයේ ආදාසයක් කැඩපත. ඉතින් මෙහෙම ධමයක් ලැබිච්ච වෙලාවේ ඔබ අප්‍රමාදී වෙන්න කියලාමයි මට මතක් කරන්න තියෙන වරුණ. ඇත්තටම සතුටු හිතෙනවා මේ වැනි පැනයන් හෝ ඉදිරිපත් කිරීම තුළ අපට වාසනාවක් උදා වෙලා තිබෙනවා. අපේ ශ්‍රාවකයන්ට හොඳ වාසනාවක් උදා වෙලා තිබෙනවා. වැරදි දෙයක් නැත්නම් අපි හිතින් මවාගෙන ගොඩනගන යම් තර්කයක් ඇතැම් වෙලාවට ඒක මිත්‍යා දෘෂ්ටියටත් හේතු වෙන, අපේ ජීවිතයටත් හානි වෙන යම් දෙයක් හිතේ තබාගෙන ඒකෙන් පීඩා විඳ ඒ තුලම නිමග්න වෙලා කටයුතු කිරීමට වඩා මෙලෙස ඉදිරිපත් කරලා හෝ මෙවැනි වැඩසටහනකට ඉදිරිපත් කරලා හෝ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මයෙන් ඒ දෙස බලන්නට හැකි වටපිටාවක් ගොඩනගා ගැනීම. ඒ නිසා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සමහර ප්‍රශ්න එහෙම ඉදිරිපත් කළාට පසුව සමහර බොහොම සරල ඊටාත්ම ලෞකික ජීවිතයේ මේ අපිට ගැනිය නොහැකි ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන අවස්ථා තිබෙන. හැබැයි ඇතැම් විට ඒ ප්‍රශ්න අහනකොටම ප්‍රතික්ෂේප කරන ඒ වගේ ප්‍රශ්න අහන්නවත් එපා කියලා. හැබැයි ඊට වඩා මට හිතෙනවා ඔබ වහන්සේ මේ පහදා
පහදලා දෙන විදිහෙන් එක ගෞරවනීය මහා සංඝරත්නයේ ගෞරවයෙන් කරන කටයුත්ත ඒ තුල නොදන්නා ආකාරයෙන් කටයුතු කරන නොදන්නා අයුරින් කටයුතු කරන අපේ ජීවිතවලට බොහෝ වෙලාවට ධර්මය හරිහැටි හඳුනා ගන්නට මාර්ගයක් වැටෙනවා. තිමිර පටල බින්දලා මේක තමයි දහමාලෝකය කියලා පෙන්වලා දෙන්න මාර්ගයක් බවට පත් වෙනවා. Tamanගේ ජීවිතයට බොහෝම සමීපව තිබුණු ප්‍රශ්න ඕන් ඉදිරිපත් කළ විට ඔබ වහන්සේ මේ ලබා දෙන අනුශාසනාව ඇතැම් වෙලාවට විනාඩි 5ක් 6ක් 7ක් 8ක් වගේ දීර්ඝව විස්තර කෙරෙන විට මම හිතන්නේ දැන් අපි වැරදි තැනක හිටියේ දැන් හරි තැනකට ආවා වගේ හැඟීමක් අපේ ශ්‍රාවකයන්ට දැනෙනවා ඇති ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බෙහෙවින්ම පින් එවැනි උතුම් වූ දායාදයන් මේ සමාජයට තිරින කිරීම සම්බන්ධව. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළ මූලික කාරණාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් කටයුතු කිරීමේ වටිනාකම මම හිතන්නේ මේ වැඩසටහන් හැම වැඩසටහනක් තුළදීම ඔබ වහන්සේ කාරණාව පිළිබඳව අනේක වාරයක් සිහිපත් කරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති කරන්න දේශනාවන් සිදු කරන මහා සංඝරත්නයේ කෙරෙහි ඒ ගෞරවය ලෙසින් පවත්වා ගැනීමේ වටිනාකම හැඟෙන්නට දැනෙන්නට අපට දහම් කාරණා දේශනා කරන ස්වාමීන් වහන්සේ. හැබැයි අපි දකිනවා සමාජයේ මුලින් අපි ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙන්න යනකොට තිබුණු ගෞරවය තා වැඩි. ඒ ස්වාමීන් වහන්සේ බහැ දැකලා වන්දනා කරනකොට හිතේ මතුවන ගෞරවය ඉතාමත්ම වැඩි. මේ ගෞරවය එක ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට පොඩි බියමුසු හැඟීමකින් මේ ස්වාමීන් වහන්සේ ඇසුරේ කටයුතු කරන විට අපේ අතින් යම් වැරදක් වේවි කියන තැන ඉඳලා අපි ඒ වැරද්දක් නොවෙන්නට කටයුතු කරන ගෞරවයකින් තමයි ස්වාමීන් වහන්සේට මුලින් ලං වෙන්නේ. හැබැයි කාලයත් සමග ස්වාමීන් වහන්සේ හිතවත් වූ විටක ඇතැම් වෙලාවට නිතර උන්වහන්සේ දකින්නට ලැබෙන මොහොතක උන්වහන්සේ ඇසුරේ යම් යම් වැඩසටහන් වලට සහසම්බන්ධ වුණාට පසුව බොහෝ අය ස්වාමීන් වහන්සේ තමන්ගේ සාමාන්‍ය මිත්‍රයෙක් ගවනට තමන්ගේ සාමාන්‍ය හඳුනන කෙනෙක් ගානට පත් කරගන්නවා. මේ හානියක්ද ස්වාමීන් වහන්සේ? අපි යම් සීමාවක් අභිබවා යනවා කියන හැඟීමක් මට පේනවා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඇසුරේ අපි කටයුතු කළ යුතු සීමාව කෙසේද කියන කාරණයක් අපිට පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. වරුණ තාම වටිනා ප්‍රශ්නයක්. වරුණාර කලින් කාරණයක් මතක් කළානේ. මිනිස්සු අසන ප්‍රශ්න මෙහෙම බොහොම සරලයි. සමහර අපි හැලු කරනවා එහෙම අවස්ථාවක් දෙනවා කියලා. වරුණ ඒක කිසිසේත්ම නොකළ යුතුයි. මට ඕක වරුණ කියනකොට මතක් වුණේ දවසක් තා කොසල් මහ රජතුමාට ආරංචි වෙනවා මිනිසුන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දේ නිසා දුක උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රිය දේ නිසා දුක උපදිනවා කියලා දේශනා කරනවා කියන කාරණය කොසල් රජතුමාට ආරංචි වුණා. කොසල් රජතුමා මල්ලිකාගෙන් අහනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රිය දේවල් නිසා දුක උපදිනවා කියන්නේ ඕක ඇත්තක්ද කියලා. මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නම් ඒක ඇත්ත. කොසල් රජතුමාට හොඳටම කේන්ති යනවා. මල්ලිකා දේවියට දොස් කියනවා. ඔබට භාග්‍යවතුන් වහන්සේ මොනවා කිව්වත් හරි. කියන දෙයට ඔබ එහි කියනවා. එහෙම කියලා කොසල් රජතුමා යන්න ගියා. මල්ලිකා දේවිය බ්‍රහ්මණවරයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා "ස්වාමීනි මෙහෙම ධර්මපරයායක් දේශනා කළාද?" කියලා අහගෙන එන්න. ඉතින් අහගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනෝ ප්‍රිය දේ නිසා දුක උපදිනවා. ඉතින් දැන් මල්ලිකා දේවිය ඊට පස්සේ කොසල් රජතුමා ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා "මහරජතුමනි ප්‍රිය දේ නිසා දුක උපදිනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යක්මයි දේශනා කළේ. ඔබේ අසවල් කුමාරිකාව හෙවත් ඔබේ දූ කුමාරිකාව ලෙඩ වුණොත් ඔබේ දූ කුමාරිකාව හදිසියෙන් මැරුණොත් ඔබට දුකක් උපදිනවද නැද්ද කියලා ඇහුවා. කොසල් රජතුමාට අන්න වැටහුණා දුකක් උපදිනවනේ කියලා. ප්‍රිය දේ නිසා දුක උපදිනවා. ඉතින් අපිට තේරෙනවානේ අමුදරුවෝ නිසා, ස්වාමි භාර්යාවරු නිසා, යාන වාහන ගේ දොර නිසා දුක උපදිනවා කියන එක වරුණ යන්තම් තේරෙනවානේ. ඒක මහරජා කෙනෙකුටත් එදා තේරුන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ මිනිස්සු අහන ප්‍රශ්න එහෙම හැලු කරන්න හොඳ නැහැ. අපිට පුළුවන් ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්න ඕනි. අපි අගය කරන්න ඕනි මේ වගේ ප්‍රශ්න ගැඹුරු වෙන්න පුළුවන්, තරම් ගැඹුරු නොවෙන්න පුළුවන්, සරල වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් අහන එක ගැන සතුටු වෙන්න ඕනි වරුණ. ඒ කියන්නේ මේ සාකච්ඡාවත් එක්ක මේ දේශනාවත් එක්ක ඉන්නවනේ. මේකෙන් එක බණපදයක් හරි ඒ හිතවලට ගියානේ. ඒකනේ විතරකයක් මතුනේ. ඒකනේ නිවැරදි කරගන්න අහන්නේ. අන්න එතනින් පටන් ගත්තාම මේ මිනිසුන්ව ඉතා ගැඹුරු නුවණක් පහළ කර දීම දක්වා අරගෙන යන්න පුළුවන් වරුණ. මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ අර වහන්සේ කියනකොට වහලා තියෙන දේක වටිනාකමට වඩා කියන්නේ එය නිරාවරණය වූ විට එහි තිබෙන වටිනාකම හැඟෙනවනේ, දැනෙනවනේ. දැන් ධර්මයේ යම් ආකාරයකට සංගවාගෙනම තිබෙනවා නම් එය සමාජගත වෙන්නේ නැත්නම්, සමාජයට දැනෙන ආකාරයෙන් දේශනා වෙන්නේ නැත්නම් එහි වටිනාකම මිනිසුන්ට තේරෙන්නට නොහැකි වෙන්න පුළුවන්. කෙසේ නමුත් මෙවැනි ප්‍රශ්න හමුවේ හෝ ධර්මයමයි බබලන්නේ. පැහැදිලිවම වරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තතහාගත පවේදිතෝ භිකවේ ධම්ම විනයෝ
අයෝ විවටෝ විරෝචති කියලා නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේගේ ධර්මය අනිවාර්යයෙන්ම වරුණ බබලන්නේ විවර වුණොත්මයි. ඒ ධර්මයේ වරුණ විවර වුණේ නැත්නම් කියලා දුන්නේ නැත්නම් සාකච්ඡාවට බඳුන් වුණේ නැත්නම් බබලන්නේ නැහැ. හැබැයි වරුණ ඒ සාකච්ඡාව ඒ දේශනාව බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ ආකාරයෙන්ම සිද්ධ විය යුතුයි. පුද්ගලික අර්ථකථන හෝ සංශෝධනයන් හෝ අපට ඕන විදිහට හැඩතල වෙනස් කරගෙන මේ බණපද තේරුම් ගන්න ගියොත් දේශකයන් වහන්සේ ශ්‍රාවකයෝ දෙපිරිසම අමාරුයි වැටෙනවා. ඉතින් අන්න ඒකෙන් බැරිලා මේ ධර්මයේ තේරුම් ගත්තොත් වරදින්නේ නැහැ වරුණ. වරුණ ඇහුවානේ ගිහි පැවිදි සම්බන්ධය ගැනත් ඇහුවානේ. එහෙමයි. දැන් ස්වාමින් වහන්සේලා මුණ ගැසෙන ඉස්සෙල්ලාම ලැජ්ජා බය ඇතිව එළඹෙනවා. ටික කාලයක් යනකොට වරුණ මම හිතන්නේ වරුණ අහපු ප්‍රශ්න අතර වටිනාම ප්‍රශ්නේ මේක. මොකද හේතුව එහෙම කියන්නේ ඕක වරුණ මේ අපි දකින දෙයක්. මුලින් බොහෝම ශ්‍රද්ධාවෙන් එළඹිලා ටික කාලයක් යනකොට ඇතැම් විට ඒ ස්වාමීන් වහන්සේත් එක්ක ඇතිවන විශ්වාසය, සංඝ රත්නයත් එක්ක ඇතිවන විශ්වාසය, හිතේ තියෙන පීඩාවන් දුක් පවසලා ඒවට පිළිතුරු ලැබෙනකොට වරුණ කොහොමද ගියත්තන්ගේ හිතවල ස්වාමීන් වහන්සේලා ගැන සෙනෙහසක් ආදරයක් ඇති වෙනවනේ. ඒක ඇති වරදක් නැහැ. හැබැයි එතෙන්දි පරිස්සම් වෙන්නට ඕනේ අර යාළුවන් වගේ ඇසුරු කරන්නට නොයා. අර මුලින් තිබුණ ගෞරවය එහෙම්මම පවත්වන්න ඕන වරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මම ගියවතාවේ දේශනාවේදී ඒ කාරණේ මතක් කළා. පාපයට නැත්තම් ලැජ්ජාවීම බියවීම කියලා. පවට ලැජ්ජාවීම බියවීම කියන මෙන්න මේ කාරණා දෙක මෙතනදිත් ගලපා ගන්නට ඕන. දැන් අද දේශනාවේදී වරුණ කිව්වේ කාරණයක් ඔබට මතක ඇති. බුදුරජාණන් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ නොමැති කාලයක ප්‍රියමනාප ගෞරවනීය සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් ඇසුරු කරනවා තිබ්බං ඊතා තිබුණු වූ ගෞරවයක් පිහිටුවාගෙන. අන්න ධර්ම මාර්ගයේ දියුණුවට ප්‍රධාන පළමු හේතුව. ඒ කාරණේ නැවත ශ්‍රවණය කරලා බලන්න මම කිව්වා වගේම බුදුරජාණන් වහන්සේ කාරණේ පැහැදිලි කළාම දේශනා කරනවා. කුමක්ද ඒ කාරණය? අඤ්‍යතරං ගරුට්ඨානියං සබ්‍රහ්මචාරින් යත්තස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති පේමං. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ නැති කාලයක ගෞරවණීය ස්වාමින් වහන්සේ නමක් හෝ ස්වාමින් වහන්සේලා ගැන තියුණු හිරියොත්ප්පයක් ලැජ්ජා බයක් පිහිටුවාගෙන උන්වහන්සේලාට ප්‍රේමයෙන් ඇසුරු කරන්න කියන වර්ණ ප්‍රේමං කියන වචනේම පාවිච්චි කළ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ. ඒ ගිහියත්න්ගේ සිත්වල ඇතිවන ඒ හැඟීමේ ඇති කිසිම වරදක් නැහැ. හැබැයි මෙතෙන්දි වරුණ ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් සිද්ධ විය යුතු දෙයක් තියෙනවා. ස්වාමින් වහන්සේලා ගිහි අය ඇසුරු කළ යුතු ප්‍රතිපදාව කුමක්ද? චන්ද්‍රෝපම ප්‍රතිපදාව. ගිහියත් මතක තියාගන්න ඒක. චන්ද්‍රෝපම ප්‍රතිපදාව. කුමක්ද චන්ද්‍රෝපම ප්‍රතිපදාව කියන්නේ වරුණ? පායා එන හඳ මඩල හැමදාම අලුත්. මේ මාසේ පොය දවසේ දැකපු හඳමයි ඊළඟ මාසේ පොය දවසේ දකින්නේ කියලා අපේ එහෙම හඳ ගැන අව탁සිරු කිරීමක් නැහැනේ. හැමදාම හඳ අලුත්. පායා එනවා බැස යනවා. අන්නේ හඳ මඩල හැමදාම අලුතෙන් දිස් වෙලා බැස යනවා වගේ. දෙවන දවසක පායා එද්දි ඒ නැවුම් බව එහෙම්මම හඳ මඩලේ තියෙනවා වගේ පැවිද්දෙක් ගිහි අය ඇසුරු කරන්න ඕන වරුණ. ඒ වගේම මම දවසක ඔබට උපමාවකින් කිව්වා මට මතකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් ජරෝදපානං වා ඕලෝකේය පබ්බත විසමං වා නදී විදුග්ගං වා වරුණ ගැඹුරු ලිඳකට හෝ මහා භයානක පර්වතයකට හෝ එබිලා බලනකොට එයා මොකද්ද කරන්නේ වරුණ? අපකස්සේව කායං. කය අදින්නේ ඒ පර්වතයෙන් ඉවතටමයි. නැත්තම් ඒ පර්වත ප්‍රාන්තයේ පැත්තට නෙමෙයි. අපකස්සේව චිත්තං අනිත් පසට. අපකස්සේව චිත්තං ඒ මදිවට හිතත් ඇද ගන්න අනිත් පසට. ඒව මේව කෝ භික්කවේ චන්දූපමා කුලානි උපසංකමත අපකස්සේව කායං අපකස්සේව චිත්තං කුලේසු අපගබ්බා. මහණෙනි අන්න ඒ වගේ නුඹලා කයත් සිතත් කියන මේ දෙකම පස්සට බර කෙරගෙන බලනවා වගේ ගිහියත්ව ඇසුරු කරන්න. ඔන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. එතකොට වරුණ මේ හැමදාම දකින දායකයා මේ අපේ පන්සලේ දායක සභාවේ සභාපතිතුමා එහෙම කියලා අමුතු බැඳීමක් අවශ්‍යත් නැහැ වරුණ. හැමදාම ආගන්තුක සංඥාවක් ඇසුරු කරගෙන තමයි ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් ගිහි සම්බන්ධය පවත්වන්න ඕනේ. ගිහියත්න්ගේ පැත්තනොත් එහෙම තමයි. අපි දෙපිරිස වරුණ මේ එකතු වුණේ තවත් මේ ලෝකේ එක්තරා කාමුක ගනුදෙනුවකට නෙවෙයිනේ. තවත් එක්තරා බැඳීමක් නිර්මාණය කරගන්න නෙවෙයිනේ. සියලු බව බැඳුම් සුණු විසුණු කරලා දාලා හරියට අර හස්ති රාජයෙක් වරුණ බට දඬු වලින් කරපු ගයක් පොඩි කරනවා වගේ නලාගාරංග කුංජරෝ පොඩි කරලා දානවා වගේ සියලු කෙලස් කසට දුරු කරලා දාලා බැඳුම් සිඳුම් මේ ඔක්කොම දුරු කරලා දාලා ධර්ම අවබෝධය ලබන්නනේ. අන්නේ උදෙසා තමයි ගිහි පැවිදි සම්බන්ධය බුදුරජාණන් වහන්සේ වදාළේ. ගිහි පැවිදි සම්බන්ධය හරි හැටි පැවැත්වුවේ නැත්නම් ඒක බල්ලවත් අනතුරක්. ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගිහියත්න්ට සිද්ධ වෙනවා. ගිහියත්න්ගේ පැත්තෙන් පැවිද්දන්ට සිද්ධ වෙනවා.
හැබැයි වරුණ මෙතනදී ගිහියත්තන්ට දොස් කියන්න මම පුද්ගලිකව කැමති නෑ. හේතුව තමයි අපව පෝෂණය කරන්නේ, අපට දන් දෙන්නේ, අපේ සැප දුක හොයා බලන්නේ ගිහියත්වනේ. ස්වාමීන් වහන්සේලාත් හොයලා බලනවා. මම කියන්නේ සිව්පසේ පූජා කරන්නේ ගිහියත්වනේ. එතකොට ගිහියත්ව සිව්පසේ පූජා කරන්න තරම් ඒ ඇත්තන්ගේ හදවත මෘදු කරගෙන ඉවරයි. මේ කුසගිනි නිවාලන්නට තරම් ඒ හදවත් ගුණයෙන් දියුණු කරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා එහෙම අපි ළඟට දන් ටිකක් සමහර ලාවට වරුණ සමහර අය දානි භාජනයේ කරේ තියාගෙන මේ වයසක අම්මලා බොහෝම අමාරුවෙන් තුනටි එක අතක් තියාගෙන බත් බාස්කට් එක දානි බාස්කට් එක උස්සගෙන වරුණ එනවා. දැක්කට පස්සේ ඇත්තට දැසට කඳුළු වෙනවා. මේ මිනිස්සු මේ අපට මේ වගේ සලකනවා කියලා. ඉතින් ඒ අයට වරුණ අපිට දෙන්න පුළුවන් උසස්ම දායාදය තමයි මේ දහම 10 වාරයක් හරි කියා දෙන එක. එකම ගාථාවක තේරුම 10 වාරයක් හරි කියා දෙන එක තමයි අපට කරන්න පුළුවන් යුතුයකම. එහෙම නැතුව ඒ ඇත්තෝයි අපේ අතර අනවශ්‍ය බැඳීම් වැඩක් නෑ වරුණ. එහෙමයි සයන්හස. අපිට කෙටි වෙලාවක් තිබෙනවා. තව එක් ගැටලුවක් ඔබ වහන්සේගෙන් දැනගන්නට මම අවස්ථාවක් කරගන්නවා. ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කරපු ශ්‍රී සද්ධර්මයේ සැකහැර දැන ගැනීමේ අවකාශය පිළිබඳව, එහි වටිනාකම පිළිබඳ දේශනා කරන්නට යෙදුන ස්වාමීන් වහන්සේ. සයන්හස ධර්මයේ දේශනා කරන විට පවතින සමාජයේ යම් යම් කාරණා උපමා කොට උදාහරණ කොට දේශනා කිරීම වරදක්ද? එහෙම කිරීමේ හැකියාවක් තිබෙනවද? එහි තුල ගැටලුවක් මතුවෙනවද? වරුණ මෙන්න මෙහිම අවදානමක් තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අය මේ කාම මඩගොහරුවේ ගිලිලා ඉඳලා ඉන් අනතුරු ධර්ම කතාවකට සවන් දෙන්නේ නීවරණ ධර්ම දුරු කරගෙන සිත පිරිසුදු කරගෙන ධර්මයෙන් සැනසීම පතාගෙනනේ. එතකොට දැන් අපි මේ ධර්ම කතාවක මේ වර්තමානයේ තියෙන කාරණා උපමාවකට ගනිද්දී එක කියනකොටම අර ඇත්තගේ හිතේ ඒකට සම්බන්ධ වෙච්ච තවත් ඕපදූප ගණනාවක් හිතට එන්න පුළුවන් වරුණ. ඒක තමයි මේ මිනිස් මනසේ ස්වභාවය. හැබැයි වරුණ අපි බණ පොතේම තියෙන උපමාවක් කිව්වොත්, බණ පොතේම තියෙන කතාවක් උදාහරණයක් ඇටියට අරගෙන කිව්වොත් අන්නේ අවදාන එන්නේ නැහැ හිතට. ඒ අවදානම නැහැ. ඒ නිසා මේ වර්තමානයේ ඇති උපමා මම හිතන්නේ භික්ෂුන් වහන්සේලා වන අප විසින් කියා ධර්මයේ තෝරන්න යනවට වඩා බුදුරජාණන් වහන්සේ උපමා පිළිබඳව විශාරද උතුමන් වහන්සේ. ඕපම වර්ගය කියලා වෙනමම වර්ගයක් තියෙනවා මේ ධර්මයේ. උපමා පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් හස්සල මහා ප්‍රඥාවක් තිබෙ වෙන කිසිම කෙනෙක් ඉතිහාසයේ නැහැ. ඉතින් ඒ උපමා ටික වරුණ සටහනක් කරගෙන මතක තබා ගත්තනම් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාට පුළුවන් උපමා ආකාශ ගංගාවක් මහ පොළොවට ඇදහැරෙනවා වගේ උපමා කියමින් ධර්මයේ දේශනා කරන්න. ඊළඟට වරුණ ඔය සද්ධර්ම රත්නාවලිය, ඊළඟට බුත් සරණ, ධම් සරණ, සංඝ සරණ, අමාවතුර, මෙන්න මේ ධර්ම ග්‍රන්ථ ටික කියවනම් ඕන තරම් උපමා තියෙනවා වරුණ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ දේවල්ම අපි පාවිච්චි කරන එකේ වටිනාකම තමයි මේ මිනිසුන්ගේ සිත අඤ්ඤ විහිත වෙන්න නොදී ධර්ම කතාව තුලම කෙලස් වැඩෙන්නට නොදී රැක ගැනීම පිණිස ඒ කතා ඒ උපමා භාවිතේ ඒකාන්තයෙන්ම හේතු වෙනවා. එහෙමයි. හොඳයි. අද දවසේ අපට ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන තුල ධර්ම සාකච්ඡාවෙන් ඒ වගේම වැඩසටහනින් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. තවමත් අපි කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මේ COVID-19 අසංගත තත්ත්වයේ රෝගී තත්ත්වයේ පැතිර ගොස් තිබෙන නිසා තරමක හුදකලා වූ ප්‍රදේශවල ජීවත් වන අපේ ශ්‍රාවකයෝ ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපට සිහිපත් කළා දැන් අපි ගෙදර ඉන්නේ හැමදේම බණ අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ අතර විශේෂයෙන්ම මේ වැඩසටහන ශ්‍රවණය කරන පිරිස් බොහෝමයක් ඉන්නවා. ඕන් අපට දුරකථනයෙන් කතා කරලා Tamanට ලැබුණු මේ දායාදය හරි හැටි Tamanට තදින් දැනුණු අවස්ථාවක් මේ ඉන්න සමාජයේ මේ ඉන්න කාලය කියලා උන් සිහිපත් කළා. ඒ කියන්නේ Taman තනි වුණ විට, Taman අසරණ වූ විට, ඒ වගේම Tamanට යම් පීඩාවක්, බයක්, සැකයක් ජීවිතය කෙරෙහි අවධානමක් ඇති වූ විට ධර්මයේ තමයි එකම පිළිසරණ, රැකවරණය කියන හැඟීමයි ඔවුන්ගේ ඒ ප්‍රකාශ වලින් අපට හැඟෙන්නේ. නිසා එවැනි බොහෝ දෙනෙක් ඉන්න සමාජයක අපි ඔබට සිහිපත් කරනවා. අපි සාමාන්‍යයෙන් සමාජයේ කටයුතු කරන පුද්ගලයන් විදිහට මේ තත්ත්වය තුළ COVID වසංගතයේ පැතිරියාම වැළැක්වීම උදෙසා දිය හැකි හැම සහායක්ම අපි මිනිසුන් විදිහට ලබා දිය යුතුයි. තව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරන්නට ලබා දෙන සහායක්සේ සැලකමින් නිතරම මුඛාවරණ පැළඳගෙන, ඒ වගේම දෑත් පිරිසිදු කරගෙන ඒ සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් කටයුතු කරන්නට කියන ආරාධනයත් ඔබට කරනවා. ඒ පමණක් නොවේ, විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවලදී අපට පුළුවන් සෑම අවස්ථාවකදීම අනේකාට උදව් උපකාර කරන්නටත් පෙළඹෙමුයි කියන කාරණය. ඒ වගේම අද සන්ධ්‍යාවේදී සුපුරුදු විදිහටම නිදහස් චතුරස්‍ර භූමියේ සිට
රටට සෙත්පතා කෙරෙන්නා වූ විශේෂ ආශිර්වාදාත්මක පරිත්‍රාණ දේශනාව net FM රේඩියෝ ඔස්සේ රාත්‍රී 10:30 සිට සුපුරුදු විදියටම ශ්‍රවණය කරන්නටත් ඔබට අවකාශ තිබෙනවා ගත් සිහිපත් කරමින් ඉරිදා සිත්නෙත් අසපුවෙන් සමුගන්නා මොහොතේ අපේ පූජනීය වන්දනීය බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ ධර්මාවබෝධය පිණිස අපේ හාමුදුරුවන් වහන්සේ කරන්නා වූ මේ උදාර කුසල ශක්තිය හේතු වේවා. ඒ වගේම අප විසින් ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගන්නා වූ කුසලයට උන්වහන්සේට අනුමෝදන් කරමින් බොහෝම සතුටු සිතින් උන්වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේම නිර්වාණ සුවය අත්විඳින්නට මේ උතුම් වූ කුසල ශක්තියින්ම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි සමුගන්නවා. සාධු 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 මම අනුමෝදන් වෙනවා පින්වත් වරුණ net FM කාර්ය මණ්ඩලයේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කළ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්ම කතාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ප්‍රාර්ථනාවත් සමගින් අපි නැවතත් ලබන ඉරිදා මෙලෙසින්ම සිත්නෙත් අසපුවෙන් හමුවෙමු. එතෙක් සැමට උතුම් වූ ධර්මයේ නියැලෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.